හරි බලන්න මේ හැමෝටම ඇහෙනව නේද? හරි එහෙනම් පුතේ හැමෝටම ආයුබෝවන්. පටන් ගමු අපි ක්ලාස් එක. එතකොට දැන් අපි මතක ඇති මම හැමදාම වගේ ඉතින් ක්ලාස් එක පටන් ගන්න කලින් පොඩි මතක් කිරීමක් කරන්නම්. දැන් අපි ඊයේ කලානේ පුතේ BST ක්ලාස් එක නේද? ඔයාලා හැමෝම සම්බන්ධ වුණා. එතකොට දැන් අපි ඊයේ කතා කළා දම්වැල් මිනිත බිම්මැනුම් සම්බන්ධව. එතකොට එතනදී අපි ඇත්තටම දම්වැල් මිනිත බිම්මැනුමේ අවසානයේ දක්වා ආවා. ඒ කියන්නේ දම්වැල් මිනිත බිම්මැනුමක් කරන්නේ කොහොමද කියන එක අපි අවසාන වශයෙන් කතා කළා. ඔයාලට මතක ඇති නේද? හරි. එතකොට පුතේ අද අපිට තියෙනවා අවසාන වශයෙන් ටියුට් එකේ පොඩි විස්තරයක් තියෙනවා. ওই දම්වැල් මිනිත බිම්මැනුමේදී මම ඊ අවසන් කරන්න කලින් කිව්වා මේ තාක්ෂණික දෝෂ පිළිබඳව පොඩ්ඩක් ඊට පස්සේ වෙන්න පුළුවන් වෙනත් දෝෂ ඒව කොහොමද අවම කරගන්නේ ඔන්න ඔය ටික පොඩ්ඩක් අපිට කතා කරන්න තියෙනවා. කතා කරලා ටියුට් එකේ නැති කොටසක් අපිට තව නෝට් එකේ ලියා ගන්න තියෙනවා. ඒ තමයි දම්වැල් මිනිත බිම්මැනුමේ තියෙන වාසිය අවාසි මොනවද කියන එක. හරිද? ඊට පස්සේ මම කිව්වා අපි ටියුට් එකේ අනිකුත් බිම්මැනීමේ ශිල්පක්‍රම සියල්ලම පොතේ විස්තර කරලා තියෙනවා. එතකොට මම මේ විස්තර කිරීමට එන්න කලින් ඇත්තටම මම හිතුවා අපි තලමිතිය නැත්තම් මට්ටම් ගැනීමත් කතා කරන අතරතුර එතන ඒ ටික පැහැදිලි කර ගැනීම කරමු. ඒක නිසා මම අද දම්වැල් මිනිත බිම්මැනුම ඉවර කරලා කෙලින්ම එනවා මට්ටම් ගැනීම කියන එක සම්බන්ධව කතා කරන්න. ඒක කතා කරලා ඊට පස්සේ අපි ඒ අතරතුර හරි අනිකුත් බිම්මැනීමේ ශිල්පක්‍රම පිළිබඳව පැහැදිලි කර ගැනීමක් කරමු. හරි එහෙම හොඳයි නේද? එහෙනම් අද දවසට අදාළව අපි මුලින්ම බලමු පොතේ ටියුට් එකට ගිහිල්ලා මේ දම්වැල් මිනිත බිම්මැනුමේදී සිද්ධ වෙන්න පුළුවන් නැත්නම් තියෙන මේ ක්‍රමේ තියෙන තාක්ෂණික ගැටලු තාක්ෂණික දෝෂ මොනවද කියන එක. හරිද? රයිට් එහෙනම් ගන්න දැන් හැමෝම ගාව ටියුට් එක නෑ මම දන්නවා. ඒ නිසා ටියුට් එක නැති අය දැනට චුට්ටක් ඒ ටික අහගෙන ඉන්න. එතකොට ටියුට් එක හම්බුනාට පස්සේ ඔයාලත් ඒ ටික පොඩ්ඩක් බලලා නැවත තියාගන්න. පැහැදිලි නේද පුතේ? හරි. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කතා කරලා අහන්න එපා. මැසේජ් එකක් දාලා අහන්න. කතා කරලා අහුවට මට හෙන්නේ නැති වෙයි. ඒක නිසා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාලා අහන්න තියෙන ඕනම ප්‍රශ්නයක්. පැහැදිලි නේද? ගැටලුවක් නැතුව ඇති කියලා මම හිතනවා. එහෙනම් පුතේ අපි හැමෝම ටියුට් එක පැත්තට ගිහිල්ලා ටියුට් එකේ තියෙන පොඩි විස්තරේ මොනවද කියලා බලලා ඊට පස්සේ අපි මේ පාඩමේ තියෙන තව වැදගත් කොටසක් තමයි මට්ටම් ගැනීම. එහෙම නැත්නම් තලමිතිය අනිවාර්යෙන් පේපර් එකේ බහුවර්ණ ප්‍රශ්නයක් වෙනවමයි බොහෝ දුරට. ඒ නිසා අපි ඒක ඒ ටික කතා කරන්න පටන් ගමු. හරි නේද? රයිට්. ටියුට් එක ගන්න. ගන්න පුතේ පිටුව ඊට කලින් ඒක කියන්න අමතක වුණානේ. ඊට කලින් මේකේ තියෙනවා පුතේ දම්වැල් මිනිත බිම්මැනුමේදී අපි අවසානට කියවනේ සිතියම දෙද්දී අපිට සම්මත සංකේත අවශ්‍ය වෙනවා කියලා නේද? අන්නේ සම්මත සංකේත ටිකත් මම ඔයාලගේ ටියුට් එකට දාලා තියෙනවා. ඒකට ටියුට් එකකින් ඒ ටික බලා ගන්න. හරිද? රයිට්. ඒ ටික නැති අයට පොඩ්ඩක් බලන්න මම දාන්නද ස්ක්‍රීන් එක? ඔන්න මම ස්ක්‍රීන් එකට දානවා බලා ගන්න. හරි. පේනව නේද හැමෝටම? ඉතින් ඔන්න තියෙනවා පුතේ පාරක්. කොහොමද අපි නිරූපණය කරන්න කියලා. තනි ඉරකින් තමයි අපි පාරක් නිරූපණය කිරීම කරන්නේ.
ඊට පස්සේ ශාක වැටියක්, ගස් වැටියක්. ඔයාලා දැකලා තියෙනද අපිට දැන් 13 වසරේදී කතා කරන්න තියෙනවා භූමිය අලංකරණය කියන කොටසේදී ශාක වැටි සම්බන්ධව ඔයාලා දැකලා ඇති සමහරට ඔයාලා ගෙවල් වලත් ඇති ඔය ගෙවල් වලට එන පාර දෙපැත්තේ අන්දර ඒ වගේ නේ ශාක වර්ග වගා කරලා අර වැටියක් විදිහට පවත්වාගෙන යනවනේ කප්පාදු කරලා හැම ලස්සනට. හරි. ඒවට තමයි අපි කියන්නේ ගස් වැටි, ශාක වැටි කියලා. එතකොට ඒකේ සම්මත සංකේතය තමයි ඔය දෙන්නලා තියෙන්නේ. ඊළඟට භෝග වැටක්. හරි. භෝග වැටක් කියලා කියන්නේ එතකොට මේ වැට ඒක ගස් වලින් තමයි බොහෝ දුරට සමන්විත වෙන්නේ. ඒ කියන්නේ අර කොන්ක්‍රීට් කණු ගහලා ඒ කටු කම්බි ඇඳලා එහෙම නෙමෙයි. පැහැදිලිද? නිකම්ම ශාක වලින් නිර්මිත වැටක් විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපේ ඉස්සර විදිහට වැටවල් තිබුණේ නේද? ඔය එන්ඩරු ශාක, එල්බීසියා ශාක ඒ වගේ දේවල් හිටවලා. හරි. ඉතින් ඒ වගේ එකක් ඔන්න කඩිරකින් තමයි පෙන්වුම් කරන්නේ. මේ ටික මතක තියාගන්න. බහුවර්ණ පේපර් එකේදී එහෙම මෙවුවා අහනවා. විවගතයකදී අඳින්නත් එන්න පුළුවන්. දීලා තියෙනවා ඉස්සරහින් නම් කරන්න එන්න පුළුවන්. ඊළඟට ගේට්ටුවක් පෙන්වන විදිය උතන දීලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මඩුවක්. හරි. මඩුවක් කියලා කියන්නේ පොඩි මඩුවක් තමයි තියෙන්නේ. කියන්නේ කොහොමද අපි කියන්නේ පොඩි හට් එකක් වගේ. හරි. එහෙම තියෙනව නේද සමහර ස්ථානවල පොඩි මඩු. හරි. ඊට පස්සේ නිවාසයක් පෙන්නනවා. ඔය හැඩ වලින් ඕනම එකක් පාවිච්චි කරන්න පුළුවන් කියනවා. ඊට පස්සේ රොක් එකක් ගලක් පාෂාණ කොටසක් වගේ නිරූපණය කරන්න ඔය දීලා තියෙන සංකේතය භාවිත කරන්න පුළුවන්. හරිද? තව මොනවද තියෙන්නේ? ඊට සයිලෝවක්. සයිලෝවක් කියලා කියන්නේ පොතේ ඔය ගබඩා කියන එක. ඔයාලා දැකලා තියෙනවද දන්නේ නැහැ. ඔය ලොකු කම්පැනි වල සමහර ඔය ප්‍රීමා කම්පැනිය හරි ඒ වගේ සත්වාහාර නිෂ්පාදනය කරන්නේ. එහෙම නැත්නම් ඔය දැන් අපි අරලිය සහල් ගත්තොත් ඔයාලා අහලා ඇතිනේ ලංකාවේ ලොකුම සහල් ව්‍යාපාරයේ අරලිය සහල් ඩබ්ලි සිරිසේනනේ මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයෙක් ඉන්නේ. දැන් යාලා ගාව තියෙනවා ලොකු සයිලෝ ගබඩා. හරි වී ටොන් ගණන් ගබඩා කරලා තියන්න පුළුවන් සයිලෝ ගබඩා තියෙනවා. සිලින්ඩර් ආකාර උස බම්බු වගේ ඒවා තමයි මේ සයිලෝ ගබඩා කියන්නේ. ඒ වගේ එකක් ඔය කියන හැඩයෙන් තමයි නිරූපණය කරනවා. කියන්නේ ඔය හැඩ දුන්නේ කවුද කියන එක මම දන්නේ නැහැ. ඒවා තමයි ඉතින් සම්මත හැඩ විදියට දීලා තියෙන්නේ මේ ඔයාලගේ සිලබස් එකට අනුව. ඊට පස්සේ කුකුළු ගොවිපලක් අපි පෝල්ට්‍රි හවුස් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ නිසා ඒක සංකේතවත් කරන්න කියනවා pH වලින්. හරි pH. ඊට පස්සේ පයිප් ලයින් කියන්නේ බටර් ලයින් එකක් පොතේ. හරි. ඒ කියන්නේ වතුර හිම අරගෙන යන බටර් ලයින් තියෙනවානේ. ඒ වගේ එකක් නිරූපණය කරන්න කියනවා ඔය විදියට. ඊට පස්සේ වතුර ටැංකිය වතුර කියලා හදාගන්න. ටියුට් එකේ තියෙන වගුර කියලාද? පොතේ හදාගන්න ටියුට් එක තියෙන අය දැන්ටත් වතුර කියලා හදාගන්න. වතුර ටැංකිය වෝටර් ටැංක් කියලා ඉංග්‍රීසියෙන් තියෙනවා. ඒතර ඒක ওই විදිහට කොටුවක් ඇඳලා ඒ කොටුව ඇතුලේ W වකුර ලියන්න කියලා කියනවා. පැහැදිලිනේ. ඉතින් ඔය ටික පාඩම් කරගන්න. එතනින් එහාට හිතන්න යන්න එපා. ඒතර මෙතන සම්මත සංකේත ටිකකුත් තිබුණා. ඊට අමතරව අපි අර සිතියමක සංරචක කතා කරපු දැනත් ටිකක් තව සංකේත ටිකක් තිබුණා. පාලමක් එහෙම නිරූපණය කරන්නේ කොහොමද? එතන තියෙන ටිකක් පොඩ්ඩක් බලා ගන්න. හරි දැන් ටියුට් එක හම්බෙලා තියෙන අයට ටික බලා ගන්න පුළුවන්. මම හැමෝටම ටියුට් එක ලැබුණාට පස්සේ නැත්නම් හැමෝම ටියුට් එක අරගත්තට පස්සේ මම එතෙන්ට ඇවිල්ලා නැවත ඔයාලට ඒ ටික පොඩ්ඩක් ඕනනම් පැහැදිලි කරලා දෙන්න. රයිට්. ඊට පස්සේ අපි යමු මම අර කියපු මාතෘකාවට. මේ බලන්න මොකද්ද 21 වෙනි පිටුවේ පළවෙනි මාතෘකාවට දාලා තියෙන්නේ. දම්වැල් මැනීමේදී ඇතිවිය හැකි තාක්ෂණික ගැටලු. හරි දම්වැල් මැනීමේදී ඇතිවිය හැකි තාක්ෂණික ගැටලු. ඒතර පළවෙනි තාක්ෂණික ගැටලුව දීලා තියෙනවා ඔයාලට උපකරණ ආශ්‍රිත දෝෂ. හරි පළවෙනි එක මොකද්ද කියන්නේ? උපකරණ ආශ්‍රිත දෝෂ. හැබැයි පුතේ දැන් මෙතනදී උපකරණ කියලා මහා ලොකු උපකරණ ගොඩක් පාවිච්චි වෙන්නේ නැහැ. මේකේ පාවිච්චි කරන ප්‍රධානම උපකරණය මිනුම් උපකරණය තමයි දම්වැලනේ. හෝ මිනුම් පටිය. මොකද භාවිත වෙන්නේ? දම්වැලක් එහෙම නැත්නම් මිනුම් පටියක්නේ. මන් ටියුට් එක නැති අය ඉන්න නිසා කීප දෙනෙක් ඉන්නවනේ. ඒක නිසා මම මේ ටික කොහොම පොඩ්ඩක් දාන්න. එයාලට බලා ගන්න. හරිද? එතකොට උපකරණ ආශ්‍රිත දෝෂ ගත්තාම මම කිව්වේ දම්වැල මිනුම් පටිය. ওই දෙකේ. ඒ කියන්නේ අපි ඉගෙන ගත්තානේ කාලයක් පොතේ මිනුම් පටියක් එහෙම භාවිත කරනකොට මොකද වෙන්න පුළුවන් කිය මේක ඇදෙන්න පුළුවන් නේ. ඇදිලා මේක දෝෂ සහිත උපකරණයක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් එවැනි දෝෂ සහිත උපකරණයකින් නම් අපි මිනුම් අරගෙන තියෙන මේ දම්වැල් මිනිත බිම්මැනුමේ අපිට එතනදී යම් දෝෂයක් සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒක අපි හඳුන්වන්නේ පොතේ උපකරණ ආශ්‍රිත දෝෂයක් විදියට. පැහැදිලි නේද? ඊළඟට අහිතකර කාලගුණික තත්ත්වවලදී
අපහසු වෙන්න පුළුවන් කියනවා. උදාහරණයක් විදිහට අධික හිරුවෙලියේදී දම්වැල් ප්‍රසාරණය වීම වෙන්න පුළුවන්. ඊට පස්සේ අධික සුළඟ තියෙනකොට දැන් ඔය දම්වැල් මිනිත්ත බිම්මැනුම සඳහා විශේෂයෙන් දම්වැල භාවිත කරන්න පුතේ අපි අර ප්‍රධාන රේඛාවට නැත්තම් ඔය දම්වැල් පාදම් රේඛාවට එහෙම දම්වැල දාගත්තාම ඒක බිම දාලා තියන්න පුළුවන් අපිට. තේරෙනව නේද කියන එක? ඒක බිම එලලා තියන්න පුළුවන්. එහෙම යන්නේ නැහැ. මොකද මේක යකඩ බරයිනේ. හැබැයි අපිට ඕකට මේ මිනුම් පටියක් භාවිත කරද්දී පොඩි ගැටලුවක් ඇති වෙනවා. ඇයි මිනුම් පටිය කියන හරි සැහැල්ලු දෙයක් නේ චුට්ටක් නැත්නම් එහෙම වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒක නිසා ගොඩක් දුරට මිනුම් පටියක් භාවිත කරනකොට අපිට සිද්ධ වෙනවා දෙපැත්තෙන් එක්ක කණු දෙකක් ගහලා ඒ කණු දෙකට තියලා පොඩ්ඩක් නේද පෙළ ගැන්නුම් ලිටි දෙකක් ගහලා ඒ පෙළ ගැන්නුම් ලිටි දෙකට තියලා පොඩ්ඩක් මිනුම් පටිය ඇදලා බැඳ ගන්න වෙනවා. එහෙම නැත්නම් හිටින්නෙම නෑ පුතේ. පොඩි හුලකටත් මොකද වෙන්න පුළුවන් මේක. එහෙම යන්න පුළුවන්. හැබැයි ඒ ගැටලුව ඇති වෙන්නේ නෑ ඔයාලට. තේරෙනවනේ ධම්වලෙන් ඒ ගැටලුව ඇති වෙන්නේ නෑ. ඉතින් ඒක තමයි මෙතන කියන්නේ මේ අධික සුළං තත්ත්වවලදී අපිට මේ මිනුම් පටිය පුතේ එක විදිහකට තියා ගැනීමේදී ගැටලුව ඇති වෙන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. ඊළඟට මොකක්ද කියන්නේ? ක්‍රමවේදයේ දුෂ්කරතා. හරි. ඒ කියන්නේ මේ ක්‍රමය හරි මේ ක්‍රමය ටිකක් දුෂ්කර වෙන්න පුළුවන් කියනවා. අපිට ත්‍රිකෝණ වලට බෙදා ගන්නයි නේද අනුලම්බ ගන්නයි ගොඩක් එහෙම කරන්න දේවල් තියෙනවා. ඊට පස්සේ බෑවුම් භූමි වල මැනීම සිදු කිරීමට අපහසු වීම. මේ ක්‍රමය අපි කියනවා එච්චර යෝග්‍ය ක්‍රමයක් නෙමේ දරුවනේ බෑවුම් සහිත භූමි සඳහා. ඒ වගේම බාධක ඇති ස්ථානවල මිනුම් පටිය දැමීමට අපහසු වීම. හිතන්නකෝ දැන් අපි කියවනේ පුළුවන් තරම් පාදම් රේඛාව ඉඩම මධ්‍ය හරහා දාගන්න කියලා. හැබැයි ඉඩම මධ්‍ය හරහා යනකොට ඔන්න අපිට බාධකයක් හම්බ වෙනවා සමහර වෙලට. හරියටම ඉඩම මැද්දෙන් තියනවා ඔන්න ලොකු ගලක්. හරි. කන්දක් වගේ තියෙනවා. දැන් අපිට පුළුවන් මේ හරහා මේ පාදම් රේඛාව දාගන්න බෑ. අන්න අපිට බාධකයක් නිසා මෙතනදී ගැටලුවක් ඇති වෙනවා. ඒතර අපිට සිද්ධ වෙනවා ඒ බාධකේ මගහරවලා නේද? ඒවා අපිට මේ මට්ටමේදී කතා කරන්න නෑ. ඇත්තටම අපිට පුළුවන් ඒවට ක්‍රම තියෙනවා බාධක මගහරවලා මිනුම් ලබා ගන්න ක්‍රම තියෙනවා. නමුත් ඔයාලගේ මට්ටමේදී එච්චරට එහාට යන්න ඕනේ නෑ. නමුත් මතක තියාගන්න බාධක තියෙනකොට අපිට මේ ක්‍රමේ භාවිතය ටිකක් අපහසු වෙනවා. හරි පුතේ. ඉතින් ඔය ටික තමයි තාක්ෂණික ගැටලු විදිහට අපේ සිලබස් එකට අනුව ඔයාලට කතා කරන්න කියලා පැහැදිලි කරලා දෙන්න කියලා දීලා තියෙන්නේ. ඔන්න ඒ පහ මතක තියාගන්න. ඊළඟට දම්වැල් මැනුමේදී සිදුවිය හැකි දෝෂ කියලා නැවත වෙනම මාතෘකාවක් දීලා තියෙනවා. මෙන්න මේ දෝෂ වෙන්න පුළුවන් පුතේ අපි අතින් මේ ක්‍රමේදී එකක් අපි කියනවා දිග මැනීමේදී සිදුවිය හැකි දෝෂ නේ. අපි දැන් මේකෙදී පාඨාංකයක් විතර ගන්න ඇත්තටම දිගක් විතරනේ නේද? අපි කියවනේ මේක තිරස් දුර මැනීමක් විතරක් කරන ක්‍රමවේදයක් කියලා. එහෙනම් ඒ දිග මැනීමේදී අපි අතින් දෝෂ වෙන්න පුළුවන්. සමහරට අනුලම්බ ගන්නකොට කලබලයට අපි අතින් දෝෂ වෙන්න පුළුවන්. හරි. ඊළඟට මිනුම් සටහන් කිරීමේදී දෝෂ සිද්ධ වෙන්න පුළුවන්. හරි. අපි ඒ ගන්න මිනුම් අපි කිව්වා ශ්‍රේෂ්ඨ පොතේ සටහන් කරගන්න ඕන. හරි. ඒවා සටහන් කරගන්නකොට සමහර විට අපි අතින් යම් දෝෂ සිද්ධ වෙන්න පුළුවන්. මිනුම් පටිය තිරස්ව තබා නොගැනීම නිසා ඇතිවිය හැකි දෝෂ. හරි. ඒ කියන්නේ දැන් මිනුම් පටිය අපි කියලා තියෙනනේ හැම විටම තිරස් දුරක් මනිනවා නම් මිනුම් පටියක් තිරස් තියෙන්න ඕන. හරි. එතන මිනුම් පටිය තිරස් තියාගත්තේ නැත්නම් අපි ගන්න මිනුම වැරදි. ඒ කියන්නේ මෙහෙම ඇලේට වගේ දැන් මිනුම් පටිය ඇත්තටම දැන් බිම දිග දාපුවම ඒක සමහරට බෑවුම සහිත භූමියක් නම් අපිට තිරස් දුරක් නෙමෙයි එතනදී එන්නේ. ඒතර ඒ වගේ අවස්ථාවලත් මම අර කිව්වා වගේ දෙපැත්තෙන් කණු දෙකක් ගහලා අපිට මේක තිරස්ව ඇදලා තියාගන්න වෙනවා. හරි. කෙසේ හෝ මිනුම් පටිය තිරස්ව තියාගත්තේ නැත්නම් දෝෂ වෙන්න පුළුවන්. සටහන් කරගත් දත්ත මගින් සැලැස්ම ඇඳීමේදී වෙන්න පුළුවන් දෝෂ. හරි. දැන් අපි මේ දත්ත ටික හරියට ඇතුළත් කරගත්තත් සමහර විට මේ සිතේම අඳිනකොට සැලැස්ම අඳිනකොට අපි අතේ යම් දෝෂ සිද්ධ වෙන්න හැකියාව තියෙනවා. අනුලම්බ යා කිරීමේදී සිදුවිය හැකි දෝෂ. හරිද? ඒක මේවා අපි ඇඳලා යා කරනකොට අපි අතින් දෝෂ වෙන්න පුළුවන්. ඒ වගේම සමහරට අපි දැන් පරිමාණයට අනුව මේවා පරිවර්තනය කරගන්න ඕනේ හැම මිනුමක්ම නේද? ඒතකොට අපිට ගණනය කිරීම කරන්න වෙනවා. ඒ ගණනය කිරීම වලිනුත් අපි අතින් මොකද වෙන්න පුළුවන් කියන්නේ? දෝෂ වෙන්න පුළුවන්. ඒවා තේරෙනවනේ මහ ලොකු බරපතල කාරණා නෙමෙයි. ඊළඟට මේ දෝෂවල බලපෑම අඩු කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියන එකත් චුට්ටක් බලමු. භාවිත කිරීමට පෙර උපකරණවල දෝෂ ඇද්දයි පරීක්ෂා කිරීම. හරි. අපි මේ උපකරණ සියල්ල භාවිත කරන්න කලින් ඉතින් උපකරණ කියන්නේ අපව මට කියන්න තියෙන්නේ මිනුම් පටිය හෝ දම්වැලනේ. ඒතර මේ දෙකේ
දෝෂ තියෙනවද කියලා අපි පරීක්ෂා කිරීමක් කරන්න ඕන. ඊළඟට පාදම් රේඛාව දෙවරක් මැනීම. හරි. දැන් මේ ඔයාලට මතක ඇති අපි සිතිය මණ්ඩේදී අඳින්නේ ආහාපුරා කියලා පළවෙනි රේඛාව මොකද්ද? පාදම් රේඛාව. සහ අනිකුත් සියලුම පුතේ දත්ත ලකුණු වෙන්නේ එහෙම නැත්නම් ඒ ත්‍රිකෝණ ඇඳීම සිද්ධ වෙන්නේ කවුරු පදනම් කරගෙන කියලාද කිව්වේ? පාදම් රේඛාව පදනම් කරගෙනනේ. එහෙනම් පාදම් රේඛාවේ යම් දෝෂයක් අපි අතින් සිද්ධ වුණොත් ඒක බලපානවා එතනින් එහාට අඳින සියලුම දත්තවල දෝෂ සිදු වෙන්න. පැහැදිලි නේද? ඒ නිසා මෙතනදී කියනවා පාදම් රේඛාව කම්මැලි නැතුව පාදම් රේඛාවේ දිග දෙපාරක් යන ගන්න කියලා. පැහැදිලි නේද? හරි. ඊළඟට ආවේක්ෂණ රේඛා භාවිතය. එතන ආවේක්ෂණ කරගන්න පුතේ අපි ඉගෙන ගත්ත ආවේක්ෂණ රේඛා කියන්නේ මොනවද කියලා චෙක් ලයින්ස් කියලා කිව්වා. සිතියමේ නැත්නම් අපේ මේ මැනුම් ක්‍රියාවලියේ නිර්වර්ධිතාව තහවුරු කරගන්න අපි පාවිච්චි කරන රේඛා කියලා කිව්වා. අනිවාර්යෙන් ඒ නිසා අපි මොනවද භාවිත කරන්න ඕනේ? ආවේක්ෂණ රේඛා භාවිත කරන්න අවශ්‍ය වෙනවා. පැහැදිලි නේද? right. හරි. ඒ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔය ටියුට් එකේ නැති කැලලක් තියෙනවා කිව්වනේ මම. ඒ ටික දැන් අපි නෝට් එකේ සටහන් කරගන්න අවශ්‍ය වෙනවා පුතේ. ලියා ගන්න මේ විදිහට චුටි මාතෘකාවක් දම්වැල් මිනිත බිම්මැනුමේ වාසී. ලියන්න දම්වැල් මිනිත බිම්මැනුමේ වාසී. අයියා හරි. දැන් අපි බලමු මොනවද වාසි කියලා මේකේ. පළවෙනි වාසිය දීලා තියෙන අපතේ නිවැරදි ක්‍රමයක්. හැබැයි මතක තියාගන්න මේක මේ සාපේක්ෂව කියලා තියෙනවා. ඒ කියන්නේ කාට සාපේක්ෂව නිවැරදි ක්‍රමයක් කියන එකද මේ කියන්නේ? තලමේස මිනිත බිම්මැනුමට සාපේක්ෂව නිවැරදි ක්‍රමයක්. පැහැදිලිද? දැන් අනිත් ක්‍රමත් එක්ක සංසන්දනය කරද්දී අපිට නිවැරදි ක්‍රමයක් විදිහට ඇත්තටම සලකන්න හැකියාවක් නැහැ. අපි ඕන එක වරහන් තුල ලියා ගමු. තලමේස මිනිත බිම්මැනුමට සාපේක්ෂව නිවැරදි ක්‍රමයක්. ඒ වගේම සරල හා ඕනෑම ආකාරයක ඉඩමක් ගැනීමට භාවිත කළ හැකි වීම. ඒ කියන්නේ එකත් සාපේක්ෂයි. හරිද? දැන් විශාල කියපුවම ගොඩාක් ලොකු ඉඩම් මනින්න ඒවට භාවිත කරන්න අපහසුයි. ඒකත් මතක තියාගන්න. හැබැයි අර තලමේස මිනිත බිම්මැනුමෙන් මනින ඉඩම් වලට සාපේක්ෂව ටිකක් ලොකු ඉඩම් මැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට අවශ්‍ය උපකරණ සරලයි. ප්‍රධාන වශයෙන් අපිට අවශ්‍ය වෙන්නේ මොකද්ද? මිනුම් පටියක් නේ. මිනුම් පටි දෙකක් විතර අවශ්‍ය වෙනවා. මිනුම් ලබා ගැනීම ශේෂ්ත්‍රයේදී සිදු කරන අතර සිතියම්කරණය හා ගණනය කිරීම එතන පොතේ 4 5 එකක් වෙන්න ඕන. හරියට ලියාගමු. කාර්යාලයේදී සිදු කළ හැකි වේ. ඒකත් අපිට සාපේක්ෂව කතා කරන්න බලවන්න. දැන් තලමේස බින්ත බිම්මැනුමේදී ওই දෙකම අපි සිතිය මේ ඉඩමිල්මයි කළේනේ. දැන් මෙතනදී අපි වෙනම දත්ත ටික අරගෙන ගිහිල්ලා තමයි කාර්යාලයේදී සිතියම් ගත කිරීම සිද්ධ කරන්නේ. හරි. ඊළඟට කුඩා සමතලා ඉඩම් සඳහා වඩා සුදුසුයි කියලා දීලා තියෙනවා. ඒක නම් වැඩි දුවේ නැතත් කමක් නැහැ. ඊළඟට අවාසිකත්ව දම්වැල් මැනීමේ අවාසිය විදිහට දීලා තියෙනවා. බෑවුම් ඉඩම් වගුරු බිම් ආදී මැනීම කරන්න අපහසුයි. ඊළඟට වනාන්තර ගස් ඒ කියන්නේ බාධක ගොඩක් තියෙනවනම් නේද? මැනීම් කටයුතු අපහසුයි. ඒ වගේම වර්ෂාව සහිත දින එක අපහසුයි. තිරස් දුර මැනීමේදී ඇතිවන අපහසුතාත් තියෙනවා. ඒ කියන්නේ බාධක වගේ තිබුණොත් එතකොට අපිට මේක කරන්න ටිකක් අපහසු වෙනවා. ඒකත් අපි අවාසියක් විදිහට මෙතන සලකලා තියෙනවා. පැහැදිලි නේද? හරි. අපි එහෙනම් වාසි ටිකයි අවාසි ටිකයි දැන් සටහන් කරගමු. ලියන්න මේ විදිහට පළවෙනි වාසිය නිර්වද්‍ය ක්‍රමයක් වීම. නිර්වද්‍ය ක්‍රමයක් වීම. නිර්වද්‍ය ක්‍රමයක් වීම. නිර්වද්‍ය ක්‍රමයක් වීම.
දෙක දෙක සරල හා ඕනෑම ආකාරයක සරල හා ඕනෑම ආකාරයක පොතේ වරහන් ඇතුළේ ලියන්න කුඩා හා විශාල වරහන් වහන්න ඉඩමක් මැනීමට භාවිත කළ හැකි වීම චුට්ටක් ඔළුවේ තියාගන්න මම නෝට් එකට දෙන්නේ ඔතන විශාල කියන එකෙන් අදහස් වෙන්නේ ගොඩාක් ලොකු ඉඩම් අනින්න පුළුවන් කියලා ඇත්තටම හරි සාපේක්ෂව තමයි කියන්නේ හරි තලමේස මිනිත්ත බිම් මැනුමට සාපේක්ෂව තමයි ඔය කියලා තියෙන්නේ මොකද අපි ඔක අවාසියක් යටතේ ගන්නවා ලොකු ඉඩම් අනින්න අතරම බෑ කුඩා ඉඩම් අනින්න විතරයි පුළුවන් කියන එක. රයිට් තුන්වෙනි එක ලියන්න අවශ්‍ය උපකරණ ඉතා සරල වීම. හරි අවශ්‍ය උපකරණ ඉතා සරල වීම. 4 මිනුම් ලබා ගැනීම ශේෂ්ත්‍රයේදී සිදු කරන අතර මිනුම් ලබා ගැනීම ශේෂ්ත්‍රයේදී සිදු කරන අතර සිතියම්කරණය හා ගණනය කිරීම කාර්යාලයේදී සිදු කළ හැකි වීම හරි අවසානක ලියමු කුඩා සමතලා ඉඩම් සඳහා වඩා සුදුසු වීම හරි මම ඒකත් දුන්නා වන්න පස්වෙනි එක විදියට. හරි. ඊළඟට පුතේ ගන්න දම්වැල් මැනීමේ අවාසි. නැත්නම් දම්වැල් මිනිත්ත බිම් මැනීමේ අවාසි. නැත්නම් දම්වැල් මැනීමේ අවාසි. හරි. අපි ඒව අවාසි ටිකක් ඔහොමම සටහන් කරගමු. ලියන්න පළවෙනි අවාසිය බෑවුම් ඉඩම් වගුරු බිම් මැනීම අපහසු වීම හරි දෙවෙනි එක වනාන්තර කමාවක් ගස් ගොඩනැගිලි කියලා ලියුවත් කමන්නේ ගස් ගොඩනැගිලි බහුල ඉඩම් එහෙම ලියන්න වනාන්තර ගස් ගොඩනැගිලි බහුල ඉඩම් මැනීම අපහසු වීම හරි මැනීම අපහසු වීම හරි තව විදිහට කියනවා නම් බාධක බහුල ඉඩම් අපිට එහෙම කියන්නත් පුළුවන් පොතේ ඔක බාධක බහුල ඉඩම් මැනීම අපහසුයි මේ ක්‍රමයේදී හරි ඒකට හේතුව තමයි අපිට අර ත්‍රිකෝණ හදාගනිද්දී හරි මේ බාධක අපිට බාධාවක් වෙනවා හරි බාධාවක් වෙනවා ත්‍රිකෝණ වලට බෙදාගනිද්දී හරි පාදම් රේඛාව දාගනිද්දී ඒ වගේ අවස්ථාවල සමහරට පාඨාංක ගනිද්දී නේ අනුලම්බ ගනිද්දී මේ බාධක මොකද වෙන්නේ අපිට බාධා කරනවා හරි ඊළඟ තුන්වෙනි එක වර්ෂාව සහිත විට අපහසු වීම
වර්ෂාව සහිත විට අපහසු වේම. වර්ෂාව සහිත විට අපහසු වේ. වැස්ස තියෙනකොට ඉතින් නේද? කොහොමත් ඉතින් ඕනම දෙයක් අමාරුයි තමයි. වර්ෂාව සහිත විට අපහසු වේ. හරි. 4 අවසානක තිරස්දුර මෙනීමේදී ඇතිවන අපහසුතා. තිරස්දුර මෙනීමේදී ඇතිවන අපහසුතා. තිරස්දුර මෙනීමේදී ඇතිවන අපහසුතා. හරි. ඒකත් ඉතින් අපිට කියන්න පුළුවන් බාධක ඒ වගේ දේවල්. හරි. හොඳයි. ඔය ටික තමයි අපිට තියෙන්න ඕන දම්වැල් බිම් මැනුම යටතේ පුතේ කතා කරන්න. එතනින් දම්වැල් බිම් මැනීම සම්බන්ධ කොටස සම්පූර්ණයෙන්ම ඉවරයි ඔන්න. හරි. ඒකේ වැඩි කොටසක් අපි තියරි නෝට් එකේ කතා කළා. පොඩි කොටසක් ටියුට් එකේ තියෙනවා. පාඩම් කරනකොට දෙකම ළඟ තියාගෙන පාඩම් කරන්න. හරිද? right. ඊළඟට මම අර කලින් මුලින් පැහැදිලි කළා වගේ අපිට තියෙනවා තව බිම් මැනුම් ශිල්ප ක්‍රම කීපයක් පැහැදිලි කරගන්න. නමුත් මම එතෙන්ට නොයා. පාරට නෝට් එකක් තියෙන නිසා ඔයාලට පොඩ්ඩක් කියව ගන්නත් පුළුවන්. මම හිමීට ටික පැහැදිලි කරලා දෙන්න. මහ ලොකු බරපතල කාරණා නෑ මම කිව්වා. ඒව අපිට තියෙන්නේ පැහැදිලි කර ගැනීමක් කරගන්න විතරයි කියලා. අපි යමු පුතේ අපේ ඊළඟ ප්‍රධාන මාතෘකාවට ඒ පාඩමේ අපි කිව්වා බිම් මැනීම හා මට්ටම් ගැනීම කියන පාඩමට ගොඩක් දුරට අපි නම දෙන්නේ. ඒතර මේ කතා කළේ අතරින් බිම් මැනීම කියන එක. දැන් අපි යනවා මට්ටම් ගැනීම. එහෙම කිව්වට ඇත්තටම මෙහෙම කතන්දරයක්ත් තියෙනවා ඔකේ. බිම් මැනීමේ උප කොටසක් තමයි මට්ටම් ගැනීම කියන එක. ඒකත් මතක තියාගන්න. බිම් මැනීම යටතේ එන උප කොටසක්. එහෙම නැත්නම් උප විෂය පතයක් තමයි මට්ටම් ගැනීම කියන එක. right. දැන් මේ මට්ටම් ගැනීමෙන් අපි කරන්නේ මොකද්ද? හරි. මට්ටම් ගැනීමෙන් අපි කරන්නේ පුතේ සරලව කිව්වා. භූමියේ තියෙන ලක්ෂ 2ක් හෝ ලක්ෂ 4 පවතින උසේ වෙනස සෙවීම තමයි අපි මේකෙදි කරන්නේ. හරි. මේ මට්ටම් ගැනීමේදී අපි කරන්නේ ලක්ෂ 2ක් කියමුකෝ අපි දැන්ට පැහැදිලි කරගන්න ලක්ෂ 2ක් අතර තියෙන උසේ වෙනස. ඇයි අපිට මේ ලක්ෂ 2ක් අතර උසේ වෙනස හොයාගන්න අවශ්‍ය වෙන්නේ? දැන් මේ වගේ අවස්ථාවක් හිතන්න. දැන් ඔන්න අපිට සිද්ධ වෙලා තියෙනවා අපේ ගෙදර වත්තේ වතුර බහැලා යන්න පුතේ කානුවක් හදන්න. මොකද ඔයාලට වෙලා තියෙන්නේ දැන් වතුර බහැලා යන්න මේ කානුවක් හදන්න වෙලා තියෙනවා. දැන් ඔය කානුව හදනකොට අනිවාර්යයෙන්ම උස් තැනක ඉඳලා පහත් තැනකට කානුව හදන්න ඕනනේ. එහෙම නැත්නම් වතුර බැහැලා යන්නේ නෑනේ. නේද? හරිද? පොතේ මයික් ඔෆ් කරගන්න. දැන් එහෙනම් අපිට සිද්ධ වෙනවා භූමියේ බෑවුම නැත්නම් මේ භූමියේ වතුර තියෙන තැන ඉඳලා වතුර බස්සවන්න ඕන තැන තියෙනවනේ. පහට වතුර බස්සවනවා. ඒ තැන් දෙක අතර උසේ වෙනසක් තියෙනවද කියලා හොයා ගන්න ඕනේ. මෙතෙන්ට වඩා මෙතන පහතයිද? එහෙනම් මෙතෙන්ට වඩා මෙතන පහතයිද කියලා හොයා ගන්න නම් මේ තැන් දෙකේ අපි ගාව උස තියෙන්න ඕන. ඔන්න ඔය වගේ දෙයක් සඳහා තමයි අපි මේ මට්ටම් ගැනීම කියන එක කරන්නේ. මම ඔය එක දෙයක් විතරයි සරල දෙයක් විතරයි පැහැදිලි කළේ. එතනින් එහාට ගියපුවම ලොකු ඉංජිනේරු ව්‍යාපෘති සඳහා ඉංජිනේරුමය කාර්යයන් සඳහාත් අපි මේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය සිදු කරනවා. හරි උදාහරණයක් විදිහට පාරවල් හදනකොටත් අපි මේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය සිදු කරනවා. හරි අපි සමහර විට ඩෑම් එකක් වගේ ජලාශයක් වගේ හදනකොට ඒත් මේ මෙනුම් ක්‍රියාවලිය සිදු කරනවා. හරි මම අර ඔයාලට තේරෙන විදිහට සරලව එක අවස්ථාවක් තමයි පැහැදිලි කළේ. දැන් ඔයාලට යම් අවබෝධයක් තියෙනවනේ එහෙනම් මට්ටම් ගැනීම කියන්නේ මොකක්ද? මට්ටම් ගැනීම කොයි වගේ අවස්ථාවලද යෙදෙන්නේ කියන එක පිළිබඳව පොඩි අවබෝධයක්. හරි. එහෙනම් ඔන්න මට්ටම් ගැනීම කියන්නේ මතක තියාගන්න භූමියේ තියෙන ලක්ෂ අතර උච්චත්ව වෙනස සෙවීමේ ක්‍රියාවලියක් තමයි අපි මෙතනදී සිද්ධ කරන්නේ. ඒක තේරුණා නේද? හරි. අපි එහෙනම් පොඩ්ඩක් හැඳින්වීමක් ලියාගමු. මේකෙත් අර දම්වැල් මිනිත බිම් මැනුමේදී වගේ අපිට පාරිභාෂික වචන මාලාවක් තියෙනවා පැහැදිලි කරගන්න. ඇත්තටම වැඩිපුරම ප්‍රශ්න ඇහෙන්නේ ওই පාරිභාෂික වචන මාලාවට සම්බන්ධ වෙලා තමයි මේ කොටසෙදී. හරි. අතන නම් 5යි තිබුණේ. මේක නම් 10ක් විතර
තියෙනවා. හරි. ඒ ටික තමයි අපි හරියට තේරුම් අරගෙන පැහැදිලි කරගන්න අවශ්‍ය වෙන්නේ. මොකද මෙතනින් එහාට තියෙන චුටි චුටි ගණනය කිරීම සඳහාත් අපිට ওই පාරිභාෂික වචන ටික හරියට තේරුම් ගන්න එක අත්‍යවශ්‍ය වෙනවා. නැත්නම් ඒ ගණනය කිරීම නැත්නම් මේ ප්‍රශ්නේ කියන එක තේරුම් අරගෙන පොඩි රූප සටහනක් එහෙම ඇඳගන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලා මාතෘකාව ලියාගමු පුතේ. මෙහෙම ලියන්න. මට්ටම් ගැනීම ලිව්වේ නෑ නේද? මට්ටම් ගැනීම. මට්ටම් ගැනීම. හරි. මේකටම අපි කියනවා තලමිතිය කියලා. තලමිතිය. ඉංග්‍රීසියෙන් නම් අපි කියනවා leveling. leveling. හරි. leveling. හරි. අපි අර්ථ දැක්වීම ලියාගමු. ලියන්න මේ විදිහට පෘථුවිය මත හෝ පෘථුවිය මත හෝ පෘථුවිය මත හෝ තුල පෘථුවිය මත හෝ තුල පිහිටි ලක්ෂවල සාපේක්ෂ උස හෙවත් උච්චත්වය සෙවීම සඳහා පාඨාංක ගැනීමේ ක්‍රියාවලිය මට්ටම් ගැනීම ලෙස හැඳින්වේ. හරි. ඉතින් මේ විදිහටයි අපි ඔන්න හරියටම අර්ථ දක්වන්නේ. චුටි අර පොඩි කොටසක් මුලට එකතු වෙනවා. ඒ හැරෙන්න වෙන දෙයක් නෑ ඒකේ. ඊළඟට මම ඔයාලගේ ටියුට් එකට දාලා තියෙනවා පොතේ මේ කෑල්ල. ඒ නිසා අපි ලියන්න අවශ්‍ය වෙන්නේ නෑ. ටියුට් එක නැති අයට ඔන්න දැනට ස්ක්‍රීන් එකෙන් බලා ගන්න පුළුවන්. මට්ටම් ගැනීමේ වැදගත්කම් නැත්නම් භාවිත. පළවෙනි එක කියනවා පළවෙනි එක ඇත්තටම පළවෙනි එකනේ දෙවෙනි එක තමයි මම කිව්වේ. පළවෙනි එක කියනවා කුඩා ඇල මාර්ග නිර්මාණය කිරීමට. දැන් හිතන්නකෝ ඔන්න කොහේ හරි ජලාශයක් තියෙනවා. කොහේ හරි ඊට පස්සේ තව කුඹුරු යායක් තියෙනවා කියලා. දැන් මේ ජලාශයේ ඉඳලා අපිට අර කුඹුරු යායට දැන් වතුර අරගෙන යන්න ඕන වෙලා තියෙනවා. හරිද? හරි. වතුර අරගෙන යන්න ඕන වෙලා තියෙනවා. අපි මොකක්ද හදන්න ඕනේ නම් පුතේ ඇල මාර්ගයක් හදන්න ඕන. ඒතර ඇල මාර්ගයේ අපි ඒ බැස්ම හරියට පවත්වා ගන්න ඕනනේ. මේ බැස්ම පවත්වා ගන්න අපිට අනිවාර්යයෙන් මොකක්ද අවශ්‍ය වෙන්නේ මේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය අවශ්‍ය වෙනවා. right. ඊළඟට ඒ වගේම එකක් අපවහන පද්ධති, කාණු පද්ධති සැලසුම්. ඒ කියන්නේ ජලය බැහැලා යන්න. හරි. ඔය නේ නගර මැදේ එකතු වෙන ජලය ටික නේ නගරේ එකතු වෙන්නේ නැති වෙන්න ඉක්මනින් බැහැලා යන විදිහට අපි මොනවද හදන්න ඕනේ? අපවහන කාණු පද්ධති හදන්න ඕනේ. ඒ අපවහන කාණු පද්ධති හදනකොට වටේ තියෙන ඒවත් නගරයට එන විදිහට හැදුවොත් ඉවරයි. අපේ ගොඩක් දුරට අය හැදුවොත් එහෙම වෙනවා සමහරලාවට. නේද? දැන් ඔය මම කලිනුත් කියලා තියෙනවා දන්නේ. ඔය සමහරලාවට ඔය සමහර බාත්රූම් එහෙම හදලා තියෙනවා. හරිද? දැන් බාත්රූම් එක හදන්නේ අර පොඩි නේද? අර කවුළුවක් වගේ දාලා සිදුරක් දාලා වතුර එතනින් බැහැලා යන. සමහර විට එහෙ නෙමෙයි වතුර යන්නේ. ඔක්කොම එකතු වෙන්නේ මැදට. ඉතින් බාස්ගේ හොඳටම තමයි. කියන්නේ බාස් හරියට ඇතුළ මට්ටම් කරලා නෑ. එතන මට්ටම් ගැනීමකුත් තියෙනවා. හරිද? එතනත් මට්ටම් ගැනීමක් තියෙනවා. ඒ අත්තිවාරම් දානකොට එහෙම වල් දැකලා තියෙනවද දන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය පොඩි බාස්ලා හරි කරන්නේ අර වතුර පුරවපු ට්‍රාන්ස්පරන්ට් ටියුබ් එකක් ගන්නවා, නලයක් ගන්නවා. හරි? අරගෙන මේ කෙළවරවල් දෙකේ
හරි? තියලා බලනවා. ඒ කියන්නේ එක අත්විවරමේ එක කෙලවරකයි අත්විවරමේ අනිත් කෙලවරේ තියලා බලනවා. එතකොට දෙපැත්තෙම ජල මට්ටම මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. මේ වගේ එකක් නෙවෙන්නේ නේ. මේ බලන්න. ස්ක්‍රීන් එක චුට්ටක් මාරු කරගන්න. දැන් මෙහෙම ඔකට ලෙවල් බටේ කියලා අපි කියන්නේ. හරි. දැන් අපි හිතුව මේ තමයි අත්විවරමේ එක පැත්තක මට්ටම. මේ අනිත් පැත්තේ මට්ටම කියලා ওই මට්ටම් දෙකට අල්ලනවා. ලෙවල් බටේ. මොකක්ද කියන්නේ? ලෙවල් බටය. හරි. ඔවා තමයි අපේ සාමාන්‍යයෙන් ගමේ භාෂාවල භාවිත කරන්නේ. හරි. දැන් මේකේ අපි වතුර පුරවලා තමයි තියෙන්නේ. හරි. ඒතර හරියටම මේ දෙපැත්ත මට්ටම් නම් මේ පැත්තේ ජල මට්ටමයි මේ පැත්තේ ජල මට්ටමයි සමාන වෙන්න ඕන. හරි. එහෙම නැතුව මේ පැත්තේ ජල මට්ටම උතන තියෙද්දී මේ පැත්තේ ජල මට්ටම මෙහෙම තියෙන්නේ. හරි. අනිවාර්යෙන් මොකද වෙලා තියෙන්නේ? මේකේ මට්ටම වැරදි. හරි. මේකේ මට්ටම වැරදි. يعني මෙහෙම වෙන්නේ මේ පැත්ත පාත් වුණා. සෝරි මේ පැත්ත ඉස්සුණා. මේ පැත්ත ඉස්සලා තියෙනවා. මේ පැත්ත ඉස්සුනහම තමයි වතුර මෙහාට තල්ලු වෙලා යනවා. ඉතින් ඕක තමයි සාමාන්‍යයෙන් අපේ භාෂාව භාවිත කරන්නේ. මතක තියාගන්න ඒවා. ඒකට කියන්නේ ලෙවල් බටේ කියලා. චුට්ටක් බලන්නකෝ ඒ ගෙවල් හදන තැන් වලට එන ගිහින් විශේෂයෙන් අත්විවරම් දාන කාලෙට. අත්විවරම දාලා තමයි මේක චෙක් කරලා බලන්න. හරි. ඊළඟට ඉදිකිරීම ව්‍යාපෘති විශේෂයෙන් තට්ටු ගොඩ නැගිලි ඉදි කරද්දී අපි පොළව හරියට මම මේ කිව්වා වගේ පොළව හරියට මට්ටම් උඩ තියෙන්න ඕනේ. චූටි දශමයක හරි වෙනසක් වුණොත් ගොඩ නැගිල්ල ඇදේට යන්නේ. ඊට පස්සේ අර මොනවද ඇලවෙන කුළුණුද මොකක්ද ඒ වගේ තමයි හිටින්නේ. හරිද? ඒක ඇලේට කොහොම තියේදී. කඩාන වැටේ ඊට පස්සේ. ඊළඟට මහා මාර්ග තැනීමේදී හරි පාරවල් හදනකොට අපිට මේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය වැදගත් වෙනවා. ඊළඟට සමෝච්ච සිතියම් භූ විෂමතා සිතියම් නිර්මාණය කිරීමට. හරි. දැන් සමෝච්ච සිතියමක් කියලා කියන්නේ සම උච්ච නේද? සම උච්ච. සමෝච්ච කියලා සංදි වෙලා තියෙනවා. සම උච්ච කියන්නේ එකම උස් මට්ටම කියන එකනේ. දැන් අපි ඉස්සරහට වෙනම කතා කරනවා. හරි. දැන් මේ තියෙන ඔන්න සමෝච්ච සිතියමක් කියලා හිතන්න. හරි. ඒතර සමෝච්ච සිතියමේ මේ මොනවද? හරි. මේ මොනවද? මේවට කියන්නේ සමෝච්ච රේඛා. හරිද? එතකොට මේ සමෝච්ච රේඛාවල මේ හැම එකකම උස එකම මට්ටම. දැන් මේක 100 නම් මේක හැමතැනම 100යි. මේක 200 නම් පුතේ මේක හැමතැනම මේ රේඛාව දිගේ ඕනම තැනක 200යි. හරි? එතකොට අපිට සිද්ධ වෙනව නේද? ওই සමෝච්ච සිතියම් හදද්දී එහෙනම් එකම උස මට්ටමක් තියෙන ලක්ෂ ගණනාවක් හොයා ගන්න වෙනවා. ඒ ලක්ෂ ගණනාව හොයාගෙන තමයි අපි ඊට පස්සේ මොකද කරන්නේ? යා කරන්නේ. ඒකත් අපි කියනවා මේ මට්ටම් ගැනීමට තමයි අයිති වෙන්නේ. අපි ඒක වෙනම කතා කරනවා මේ පාඩමේ අවසානයේදී සමෝච්ච සිතියම් කොහොමද පිළිල කරන්න කියලා. හරි. ඊළඟට භූමිය අලංකරණ කටයුතු වලදී අපිට වැදගත් වෙනවා කියනවා පාංශ සංරක්ෂණ කටයුතු වලදී විශේෂයෙන් දැන් සමහරට ඇග්‍රි කරන අය ඉන්නවා නම් මෙතන ඉගෙනගෙන ඇති ඔය සමෝච්ච කාණු දානවා අපි. හරි මේ වගේ මේ එකම උස මට්ටමට අපි රේඛාවක් ලකුණු කරගෙන ඒක දිගේ කාණුවක් හදනවා පොතේ. ඒකට කියනවා සමෝච්ච කාණුවක් කියලා. ඉතින් එතනදිත් අපිට එහෙනම් මොකක්ද අවශ්‍ය වෙන්නේ? අනිවාර්යෙන් අපි බිම් ගැනීම නැත්නම් මේ මට්ටම් ගැනීම අවශ්‍ය වෙනවා නේද? ඒතර හෙල් මලු, සමෝච්ච වැටි, සමෝච්ච කාණු ඒ වගේ දේවල් හදන්න. ඊළඟ ජලයේ එසවීම කටයුතු වලදී අවශ්‍ය පොම්ප තේරීමේදී ආදී කටයුතු වලදී උච්චත්වය වැදගත්. පැහැදිලි දෙයක් කියන එක. දැන් ජල එසවීම කියන එක දන්නව නේද? හරි. දැන් හිතන්න ඔයාලගේ ගෙදරට ලිඳේ ඉඳලා ලිඳක් තියෙන වත්ත පල්ලෙහැ ඒ ලිඳේ ඉඳලා ඔයාලගේ නිවසේ හදලා තියෙන ටැංක් එකකට වතුර ගන්න ඕන කියලා. දැන් අපිට අවශ්‍ය වෙනවා පොතේ අතන ලිඳේ ඉඳලා හරිද ලිඳේ ජල මට්ටමේ ඉඳලා ඔයාලගේ ගෙදර තියෙන වතුර ටැංකියට දෙන උච්චත්ව වෙනස පිළිබඳව අවබෝධයක්. හරි මොකද අපි භාවිත කරන පොම්පේ තෝරාගනිද්දී ඒ උසට ජලය තල්ලු කිරීමේ හැකියාව තියෙන පොම්පයක් අපි භාවිත කරන්න ඕන. පැහැදිලිද? එක එක පොම්ප වර්ගය අනුව උඩට තල්ලු කරන්න පුළුවන් ජල ප්‍රමාණය එකිනෙකට වෙනස් වෙනවා. පැහැදිලි නේද? ඒක නිසා අපි ඒක තීරණය කරන්න. ඒ පොම්ප වර්ගය තෝරාගන්න. එහෙනම් ආපහු මොකද්ද හොයලා තියාගන්න ඕනේ? උච්චත්ව වෙනස හොයලා තියා. දැන් ඔයාලා කියයි නෑස අපි ඔව්වා කළේ නෑ. හරි ඒක හරි. හරි ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට දල වශයෙන් බලලා එම ලොකු වෙනසක් හිටින්නේ නැහැ නේ. ඒ කියන්නේ සාමාන්‍ය වෙනද පොලේ තියෙන පොම්ප් එකකින් උනත් ඔයාලගේ ඔය කියන
ගෙදරට වතුර අරගෙන යන්න හැකියාව තියෙනවා. සමහර හිතන්නකෝ නේ ගෙදර වත්ත තියෙන මෙන්න මෙහෙම. හරි. එහෙම ආනතෝ තියෙන වත්ත පල්ලහැට ගොඩක් පහළ ප්‍රදේශයක් තියෙන. ගොඩක් උඩට වතුර අරගෙන එන්න ඕන. එතකොට සාමාන්‍යයෙන් ওই වෙළඳ පොලේ තියෙන පොම්පයක් අරන් ගියාට හරියන්නේ නැති වෙයි. එතනදී විශේෂයෙන් අපිට හොයලා බලන්න වෙනවා මෙච්චර උඩට වතුර අරන් යන්න අපිට සුදුසු පොම්පයක් තියෙනවද? එහෙම තියෙනවා නම් අපි ඒක තෝරගන්න අවශ්‍ය වෙනවා. තේරුණා නේද? නැත්නම් අපේ ගෙදර පොම්පේ හයි කරද්දී ඔය කියන එකක්වත් සලකලා බැලුවේ නෑ. සාමාන්‍ය වෙළඳ පොලේ තියෙන ජල පොම්පයක් ගෙනල්ලා අපි සවි කරලා දෙන. ඒකට හේතුව එහෙම ලොකු උච්චත්වයේ වෙනසක් අපිට නැති නිසා සාමාන්‍ය වෙළඳ පොලේ තියෙන පොම්පේක පොම්පයක් අපිට යොදා ගන්න පුළුවන්. අපි මේ ගැන වෙනම කතා කරමු 13 වසරේ පළවෙනි පාඩමේ තියෙනවා යාන්ත්‍රීකරණයේ පාඩමේදී පොම්පාශ්‍රිත ගණනය කිරීම ටිකක් තියෙනවා. හරි. ඔය මුළු හිස, විසර්ජන හිස, චූෂණ හිස ඒ වගේ අපිට කීපයක් ගැන කතා කරන්න දෙන. අපි එතෙන්ට ආවට පස්සේ කතා කරමු. ඔය ඔක්කොම දැන් මෙතන කියන්න අවශ්‍ය නැහැ. හරි පුතේ. එහෙනම් ඔන්න මට්ටම් ගැනීමේ වැදගත්කම් ටිකක් තමයි අපි බැලුවේ. හරි. ඒ කියන්නේ ඔයාලට තේරෙන වෙන්නේ නොයෙකුත් ක්ෂේත්‍රවලදී අපිට මේක උපකාරී වෙනවා වැදගත් වෙනවා. හරි. ඊළඟට අපි දැන් මේ ওই විදිහට ලක්ෂ දෙකක් අතර උච්චත්ව වෙනස හොයන්න මොන හරි ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕන නේ. ඒ සඳහා භාවිත කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මේක මම ඊට කලිනුත් කියලා තියෙනවා. සිරස් උස මැනීමේ යටතේදී පුතේ එකක් අපිට මිනුම් පටියක් භාවිත කරලා කරන්න පුළුවන්. හැබැයි පැහැදිලිව මම කිව්වා එහෙම කරන්න පුළුවන් වෙන්නේ අදාළ ලක්ෂ දෙක පුතේ ළඟින් තියෙනවා නම් විතරයි. පැහැදිලිද? ලක්ෂ දෙක ළඟින් තියෙනවා නම් අපිට මිනුම් පටියකින් සරලව ලක්ෂ දෙකේ උච්චත්ව වෙනස පිළිබඳව මිනුමක් අරගන්න පුළුවන්. හැබැයි පුතේ මේ ලක්ෂ දෙක ඈතින් නම් තියෙන්නේ අපිට මිනුම් පටියක් ඒ සඳහා භාවිත කිරීමේ හැකියාවක් නැහැ. එතනදී අපි විශේෂයෙන් මේ සඳහා සකස් කරපු උපකරණ භාවිත කරන්න වෙනවා. ඒවට අපි කියනවා පුතේ මට්ටම් ගැනීමේ උපකරණ කියලා. ඒවට කියන්නේ මොනවා කියලාද? මට්ටම් ගැනීමේ උපකරණ නැත්නම් leveling instrument කියලා අපි කියනවා. ඉතින් විවිධ මට්ටම් ගැනීමේ උපකරණ පුතේ හදලා තියෙනවා. හරි. දැන් ඔයාලගේ මට්ටමේදී අපි භාවිත කරන්නේ ඩම්පි ලෙවලයයි ස්වයංක්‍රීය ලෙවලයයි කියන එක විතරයි. හරිද? බොහෝ විට ඔයාලගේ ස්කෝලවල තියෙන්නේ ඩම්පි ලෙවලය. හැබැයි අපි ඒක ඩම්පි ලෙවලය කිව්වට සමහර අවස්ථාවලදී ස්වයංක්‍රීය ලෙවලය කියලා කියනවා. හරිද? ඒ කියන්නේ ওই නම් දෙකම භාවිත වෙනවා. පැහැදිලි. ඊට අමතරව තව තියෙනවා. එතනින් එහාට සංකීර්ණ උපකරණ තියෙනවා. මේ බලන්න ඔයාලට ලිස්ට් එකක්ම දීලා තියෙනවා ටියුට් එකේ. මම පල්ලෙහාට ගන්නම් ටියුට් එක නැති අයට පොඩ්ඩක් බලා ගන්න. මේ තියෙන පුතේ ඩම්පි ලෙවලේ තියෙනවා, ස්වයංක්‍රීය ලෙවලේ තියෙනවා, තව ඇල ලෙවලේ කියලා එකක් තියෙනවා, ශීඝ්‍රකාරී ලෙවලේ කියලා එකක් තියෙනවා, යථා තත්ත්ව ලෙවලය, ලේසර් ලෙවලය, ඩිජිටල් ලෙවලය. ඊට අමතරව තියොඩලයිට් එකක් මේකට ගන්න පුළුවන්. පැහැදිලිද? ඒතර ඔය ලිස්ට් එක පොඩ්ඩක් මතක තියාගන්න. හැබැයි අපි ඔකෙන් භාවිත කරන්නේ ඩම්පි ලෙවලය හෝ ස්වයංක්‍රීය ලෙවලය විතරයි. පැහැදිලිද? අනිත් ඒවත් කෝකටත් මතක තියාගන්න. මොකද ඇතැම් අවස්ථාවලදී බහුවර්ණ පේපර් එකේදී අහනවා පහත ඒවායින් මට්ටම් ගැනීමේ උපකරණයක් නොවන්නේ. එතකොට මේ අතරට මට්ටම් ගැනීමේ උපකරණයක් නොවන එකක් දානවා. ඉතින් ගොඩක් දුරට දාන්නේ ඕකට ස්ප්‍රීතු ලෙවලේ දානවා. ඒ ළමයි පටල ගන්නවා පුතේ. ඇයි? ස්ප්‍රීතු ලෙවලේ කියන වචනේ තියෙනවානේ. නේද? ස්ප්‍රීතු ලෙවලෙත් මොන වචනේද තියෙන්නේ? ලෙවලේ කියන වචනේ තියෙනවා. ඒ නිසා ගොඩක් අය ඒක පටල ගන්නවා. හරි. ඒක නිසා එහෙම පටල ගන්න නැති වෙන්න මේ උපකරණ ටික පොඩ්ඩක් පාඩම් කරලා තියාගන්න. හරි. එච්චරයි අපිට ටියුට් එකෙන් කතා කරගන්න තියෙන්නේ දැනට. දැන් අපි එනවා ඔන්න මට්ටම් ගැනීමට අදාළව අර පාරිභාෂික වචන මාලාව පිළිබඳව කතා කිරීමක් කරන්න. right. අපි මෙතෙන්ට එමුනේ. අපිට කලින් මේකත් පොඩ්ඩක් කතා කරලා ඉමුකෝ. ලියා ගන්න පොඩි යන මාතෘකාවක් මට්ටම් ගැනීමේදී භාවිත වන උපකරණ. මට්ටම් ගැනීමේදී භාවිත වන උපකරණ පොඩි මාතෘකාවක්. හරි. මට්ටම් ගැනීමේදී භාවිත වන උපකරණ.
හරි. දැන් මේ ඔක්කොම ඔයාලා දන්නවා. හරි. ඒක නිසා ඔය ටික කොහොමම ලියා ගන්නක බලලා. මට්ටම් ගැනීමේ උපකරණයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ තෙපාව අවශ්‍ය වෙනවා ඒ උපකරණය පිටුවා ගන්න. ඊට පස්සේ මට්ටම් යටිය නැත්නම් මට්ටම් යෂ්ටිය කියලා කියනවා. එහෙම නැත්නම් රිටියාමානය හරි අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මිනුම් පටියකුත් අවශ්‍ය වෙනවා.
හරි නේද? රයිට් පුතේ. ඊළඟට අපි එමු මට්ටම් ගැනීමේදී භාවිත වන පාරිභාෂික වචන ටික කතා කරන්න. ලියා ගන්න මාතෘකාව අපි සමහර විට ඔක්කොම අධීර කරන්නත් බැරි වෙයි වචන ටික. මට්ටම් ගැනීමේදී භාවිත වන පාරිභාෂික වචන. මුලින් තියෙන පොඩි පොඩි දේවල් ටිකක් ඒවා අපිට තේරුම් ගන්න පුළුවන්. මට්ටම් ගැනීමේදී භාවිත වන පාරිභාෂික වචන. හරි. ඒතර ඒකේ තියෙන පළවෙනි වචනේ තමයි අපිට කතා කරන්න තියෙන්නේ උච්චත්වය කියන එක. නැත්නම් අපි ඉංග්‍රීසියෙන් නම් කියන පොතේ එලිවේෂන් කියලා. උච්චත්වය කියන එක බොහෝ දුරට ඔයාලා දන්නවා. සාමාන්‍යයෙන් අපි උස මනින්නේ මුහුදු මට්ටමේ ඉඳලා නේ. දැන් මෙතනදී අපි මුහුදු මට්ටම තමයි ලංකාවේ අපි භාවිත කරන්නේ. දැන් සමහර විට හැබැයි සමහර රටවල් තියෙන පුළුවන් පොතේ මුහුද නෑනේ නේද? අපේ නම් වටේට මුහුද තියෙන නිසා අපිට මුහුදු මට්ටමේ ඉඳලා උස මනින්න පුළුවන්. ඒ නිසා ඒක එකක් විතරයි, එක අවස්ථාවක් විතරයි. අපි සාමාන්‍යයෙන් කියන්නේ මොකක් හරි ස්ථීර මට්ටමකට සාපේක්ෂව. හරි අපි කලින් තීරණය කරගත්ත යම් මට්ටමකට සාපේක්ෂව උස මනිනවා නම් ඒකට අපි කියනවා උච්චත්වය කියලා. දැන් අපේ උස මනිනවනේ අපේනේ. අපේ උස මනින මුහුදු මට්ටමකට සාපේක්ෂව නෑනේ. අපේ උස මනිනවා කියලා අපි කරන්නේ මුහුදු මට්ටමකට සාපේක්ෂව නෙමෙයිනේ. අපේ උස මනින්නේ නේද? අපි හිටගෙන ඉන්න ඒ පොළොව මට්ටමට සාපේක්ෂව තමයි අපේ උස මැනීම කරන්නේ. එතනදිත් එහෙනම් අපි කලින් තීරණය කරගත්ත මට්ටමක් තියෙනවා අපේ උස මනිද්දී. ඒ තමයි පොළොව මට්ටම. හැබැයි අපි පොළොවේ උස මනිද්දී අපිට වෙන තැනක් තීරණය කරගන්න පොළොවේ උස මනිද්දී. දැන් අපේ උස මනිද්දී අපි පොළොව මට්ටම සම්මත මට්ටමක් විදිහට තියාගත්තට පොළොවේ උස මනිද්දී අපිට අපව එතන පාවිච්චි කරන්න බැහැ. එහෙනම් අපිට වෙන කොහේ හරි තියෙන ලක්ෂයක් යොදා ගන්න වෙනවා. ඒක තේරෙනව නේද? හරි. එහෙනම් මතක තියාගන්න උච්චත්වය කියලා කියන්නේ අපි කලින් තීරණය කරගත්ත සම්මත මට්ටමකට සාපේක්ෂව උස කියන එක. ඒ සම්මත මට්ටමට අපි එක එක නම් පාවිච්චි කරනවා. හරි. සමුද්දේශිත මට්ටම කියනවා, නිර්දේශිත මට්ටම කියනවා. හරි. ඒ වගේ විවිධ නම් වලින් අපි ඒක හඳුන්වනවා. එතකොට අපි ලංකාවේ ඒ සම්මත මට්ටම, ඒ සමුද්දේශිත මට්ටම විදිහට භාවිත කරන්නේ මතක තියාගන්න මධ්‍යන්නේ මුහුදු මට්ටම කියලා අපි කියනවා. මධ්‍යන්නේ මුහුදු මට්ටම කියන්නේ මොකක්ද කියන එක මම පල්ලෙහාට යනකොට තව එකක් අපිට හම්බ වෙනවා. එතනදී පැහැදිලි කිරීමක් කරන්න. රයිට්. ලියාගමු එහෙනම් පළවෙනි එක යම් සමුද්දේශිත මට්ටමක සිට වරහන් ඇතුලේ ලියා ගන්න reference level. හරි. reference level ඉහළට හෝ පහළට දෙපැත්තටම වෙන්න පුළුවන්. හරි. ඉහළට හෝ පහළට ඇති සිරස් දුර උච්චත්වය ලෙස හැඳින්වේ. ඒකටම ලියන්න නැතහොත් මුහුදු මට්ටමේ සිට උස ලෙසද හැඳින්විය හැක. පැහැදිලි නේද? හරි. ඒක ලේසිය. ඒවා අපි සාමාන්‍යයෙන් දන්න දේවල්. හරි. අහලා තියෙන වචන. ඊළඟ දෙවෙනි එක ගන්න සිරස් දුර. vertical distance කියලා අපි කියනවා. සිරස් දුර. හරි. දැන් සිරස් දුර කියන එක මීට කලින් අපි අත්‍තරම කතා කරලා තියෙනවා. නැවත මෙතන ලියාගන්න. අපි දන්නවා සිරස් රේඛාවක් දිගේ ගන්න දුරට
අපි කියනවා සිරස් දුර. ඒක නිසා ඒක අමුතුවෙන් විස්තර කර කර ඉන්න ඕනේ. අපි ලියා ගමු. ගුරුත්වයේ දිශාවට සිරස් රේඛාව දිගේ ඇති දුර සිරස් රේඛාව දිගේ ඇති දුර සිරස් දුර ලෙස හැඳින්වේ. හරි. ඊළඟට ගන්න තුන්වෙනි එක මට්ටම් පෘෂ්ඨය. level surface කියලා අපි කියනවා පොතේ. level surface. මට්ටම් පෘෂ්ඨය. right. මම ඒක බෝඩ් එකේ පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. හැමෝම දැන් බෝඩ් එක බලා ගන්න. දැන් පුතේ මේ තියෙන පෘථුවිය කියලා හිතන්න. හරි. ඔන්න පෘථුවිය. දැන් ඔයාලා හිතයි අප්පාසගේ පෘථුවිය කැත කියලා. හරි. කමක් නැහැ. හරි. ඒ කියන්නේ පෘථුවිය අපි ගෝලාකාරයි කිව්වට පුතේ ගෝලාකාරම නෑ. මතක තියාගන්න. හරි. අපේ පහසුව පිණිස ගෝලාකාරයි කිව්වට ගෝලාකාර නෑ. හරිද? අපි හිතමු මෙන්න මේ කේන්ද්‍රය තමයි පෘථුවියේ කේන්ද්‍රය. හරි. දැන් එතන ඉඳලා මම අඳිනවා වෘත්තයක් මේ විදියට බලන්න ඒකත් අර වගේ දැන් ටිකක් ෂේප්නේ මම මේක පොඩ්ඩක් පැත්තට හරිද? එතකොට මේ තියෙන්නේ ඔන්න පෘථිවි පෘෂ්ඨය. මම මේ ඇඳපු වෘත්තයට අපි කියනවා පුතේ පෘථිවියේ මධ්‍යන්නේ ගෝලාභය කියලා. හරිද? කියන්නේ පෘථිවිය මෙහෙම තිබුණාට අපි උපකල්පිත කරනවා ගෝලයක් විදියට. ඒ ගෝලාකාර හැඩය තමයි මෙතන ඇඳලා තියෙන්නේ. හරි. ඊට පස්සේ පෘථිවියේ මේ මධ්‍යන්නේ ගෝලාභයට සමාන්තරව යන විදියට මම තව ගෝලයක් අඳිනවා මේ විදියට. ඒකට සමාන්තරව තමයි මම මේ කඩිරින් අඳින එක තියෙන්නේ. හරි. පැහැදිලිද? මෙන්න මේ කඩිරින් අඳපු එකට අපි කියනවා පුතේ මතක තියාගන්න මට්ටම් පෘෂ්ඨය කියලා. හරි. මොකක් කියලාද ඔකට කියන්නේ? මට්ටම් පෘෂ්ඨය කියලා අපි කියනවා. පැහැදිලිද? එතකොට අපි පෘථිවියේ කේන්ද්‍රයේ ඉඳලා මෙහෙම රේඛාවක් ගත්තොත් ඔක සිරස් රේඛාවක් කියලා කියන්න පුළුවන්. ඔය සිරස් රේඛාව මෙන්න මේ මට්ටම් පෘෂ්ඨයට මොකද වෙනවා කියන්නේ? ලම්බක වෙනවා. එකක් නෙමෙයි ඕන තරම් යනදත් ඒ සියල්ල මොකද වෙනවා කියන්නේ? ලම්බක වෙනවා කියලා කියනවා. පැහැදිලිද? හරි. එතකොට මේ තියෙන්නේ පෘථිවි පෘෂ්ඨය ඔන්න. මේ තියෙන්නේ පෘථිවි පෘෂ්ඨය. මේකට කියන්නේ පෘථිවියේ මධ්‍යන්නේ ගෝලාභය. පෘථිවියේ මධ්‍යන්නේ ගෝලාභය. තේරුණා නේද? හරි.
ඒතර ඔන්න අපේ කතා කළේ අපේ තුන්වෙනි පාරිභාෂික වචනය. ඊට පස්සේ දැන් මේ මට්ටම් පෘෂ්ඨයකට උදාහරණයක් විදිහට කිව්වොත් මම ඔයාලට පුතේ ජලාශයක ජල පෘෂ්ඨය ගත්තොත් හරිද? ජලාශයක ජල පෘෂ්ඨය ගත්තොත් අපි කියනවා ඒක මට්ටම් පෘෂ්ඨයක් කියලා. හරි? ඒ කියන්නේ ජල දැන් හිතන්න වැවක් තියෙනවා කියලා. හරි? ඔය වැවේ ජල මට්ටමට පෘථිවියේ කේන්ද්‍රයේ ඉඳලා දුර මැන්නොත් ඕනම ජල මට්ටමකට, ඒ කියන්නේ වැවේ ඕනම තැනකට ජල මට්ටමට එකම දුරක් තියෙන්නේ කියලා කියනවා. පැහැදිලිද? දැන් මේ අහන්නකො. දැන් මෙහෙම ඔන්න මේ වැවක් තියෙනවා කියලා හිතන්න ඕන. හරි? මෙහෙම ඔන්න වැවක් තියෙනවා. හරි? මොකද තියෙන්නේ? වැවක් තියෙනවා. හරි? දැන් මේ වැවේ මේ තියෙන්නේ ජල මට්ටමනේ. ඔන්න මම ජල මට්ටමේ ස්ථාන තුනක් අරගෙන පෘථිවියේ කේන්ද්‍රයේ ඉඳලා මේ තැන් තුනටම දුර මනිනවා. හරි? මනින්න බෑ. මනිනවා කියලා හිතන්නකෝ. හරි? තැන් තුනටම දුර මනිනවා. පුතේ ඔය දුරවල් තුනම සමානයි කියලා කියනවා. හරි? ඔය දුරවල් තුන මොකද වෙනවා කියන්නේ? සමානයි. ඒ කියන්නේ ඒක මොකද්ද? ඒක මට්ටම් පෘෂ්ඨයක්. හරි? ඒ වගේම ඒ අඳින දැන් මේක මම මේ අnder එහෙම වෙලා නැහැ. හැබැයි අඳින හැම රේඛාවක්ම මේ පෘෂ්ඨයට මොකද වෙන්නේ? හරි? ලම්බක වෙනවා. මතක තියාගන්න. හැම රේඛාවක්ම මේ පෘෂ්ඨයට අපි කියනවා ලම්බක වීම වෙනවා. එහෙනම් ජලාශයක ජල පෘෂ්ඨය මගින් මේ කියන විදිහේ මොකද්ද නිරූපණය වෙන්නේ? මට්ටම් පෘෂ්ඨය නිරූපණය වෙනවා. ඒක මතක තියාගන්න. right. දැන් අපි නෝට් එකට ගිහිල්ලා ඔය ටික පොඩ්ඩක් සටහන් කරගෙන ඊට පස්සේ මේ රූපයක් අඳගමු. කව කට්ටක් එම ළඟ පාත තියෙන්නේ නේද? ලියන්න මේ විදිහට මෙම පෘෂ්ඨය පෘථුවියේ මධ්‍යන්නේ ගෝලාකාරී පෘෂ්ඨයට සමාන්තරය එමෙන්ම මෙම පෘෂ්ඨය මත පවතින ඕනෑම ලක්ෂයකට පෘථිවියේ කේන්ද්‍රයේ සිට ඇති දුරද සමානය. තවද අපි එමෙන්ම කියලා ලියපු නිසා ඒක තවද කියලා ගමු. තවද ඕනෑම ස්ථානයකදී ගනු ලබන ඕනෑම ස්ථානයකදී ගනු ලබන ගුරුත්ව රේඛාවට මෙම පෘෂ්ඨය ලම්බකය ගනු ලබන ඕනෑම ගුරුත්ව රේඛාවකට මෙම පෘෂ්ඨය ලම්බකය. right පුතේ උදාහරණය ලියන්න. නිසල ජලාශයක ජල පෘෂ්ඨය හරි. එහෙනම් අපි දැන් මේ රූපය අඳිමු.
අරට පස්සේ පුළුවන් නම් මේ පෘථිවිය කොටස පැන්සලෙන් හරි එහෙම නැත්නම් ගුරු පාට මොන හරි පාටකින් හරි පොඩ්ඩක් පාට කරගත්තා නම් රූපය ලස්සනට පෙනේවි. මේක ඇත්තටම මම මෙහෙම හිතන්නේ මේ ආත්මවල මේක ඇත්තටම හිත වෙන්න ඕන. මේ සමහර තැන් වලින් මේක මෙහෙම එළියට පැනනත් කමක් නැහැ. ඒ කියන්නේ කණු සහිත ස්ථාන වෙනවා. ඒ කියන්නේ එළියට පැනනත් එහෙම වෙන්න පුළුවන්. ඒ කණු සහිත ස්ථාන වලින් එළියට පනනවා. ඒකයි දැනලා තියෙන සම්පූර්ණයෙන් එළියට පනන්න පුළුවන්. ඇඳලා ඉවර නම් පොඩ්ඩක් කියන්න. ඔයාලා මේ දෙක පුළුවන් නම් කව කටුවකින් ඇඳ ගන්න. දැන් මගේ ටිකක් ඇදයි වගේනේ. පෘථිවියේ මධ්‍යයන්නේ ගෝලාභයයි ඊට පස්සේ මට්ටම් පෘෂ්ඨයයි දෙක කව කටුවකින් ඇඳලා ඊට පස්සේ පෘථිවි පෘෂ්ඨය සැහැල්ලු නැත්නම් ෆ්‍රී හෑන්ඩ් එකෙන් සාමාන්‍ය විදිහට ඇඳ ගන්න.
ඉවරයි අත උස්සමු. හරි. ඔතන හැමෝම ඇඳගත්තා. ඊළඟට අපි බලමු ඊළඟ වචනය පාරිභාෂික වචනය අපිට මොකද්ද තියෙන්නේ කියලා. ලියා ගන්න මාතෘකාව සම්මත මට්ටම. සම්මත මට්ටම. ඒකට අවකෘත මට්ටම කියලාත් අපි කියනවා. ඒතකොට සම්මත මට්ටම කිව්වොත් ඉංග්‍රීසි වචනේ ඇත්තටම ඩේටම් ලයින් වෙන්න ඕන. අවකෘත මට්ටම කිව්වොත් අපි අවකෘත මට්ටමට නම් රෙෆරන්ස් ලයින් නෙමෙයි. හරි. ඔය දෙකටම සම්මත. ඒ කියන්නේ ඩේටම් ලයින්, රෙෆරන්ස් ලයින් කියන දෙකම සම්මත මට්ටම තමයි. අවකෘත මට්ටම කිව්වොත් අපි කියන රෙඩියුස් ලයින් කියලා. ඒක ඕනේ නෑ. ඕකේ දාලා නෑනේ. හරි. ඔය තියෙන දෙක ලියා ගන්නකෝ. හරි. සම්මත මට්ටම, අවකෘත මට්ටම, ඩේටම් ලයින්, රෙෆරන්ස් ලයින්. දැන් අපි මේ කතා කළා පොතේ. නේ උච්චත්වය ගැන කතා කරද්දී මේක කතා කළා. හරි. ඒත් බලන්න එතන කියනවා ඔයාලට දීලා තියෙනවා මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ලබන්නේ කිසියම් තිරස්තලයකට සාපේක්ෂව. හරි. මොකක් හරි අපි කලින් තීරණය කරගත්ත තිරස්තලයකට සාපේක්ෂව අපි මුලින් අර අතනදී කිව්වේනේ එක මුහුදු මට්ටම. ඕ වෙන මොකක් හරි කලින් තීරණය කරගත්ත තිරස්තලයකට සාපේක්ෂව තමයි අපි කතා කිරීම නැත්නම් මැනීම කරන්නේ. සියලුම ලක්ෂවල සිරස් උස පොදු නිර්දේශිත මට්ටමකට සාපේක්ෂව තමයි දක්වන්නේ. හරි. ඊට පස්සේ ඒකට සාපේක්ෂව තමයි එතනින් එහාට අනිත් ඔක්කොම ලක්ෂවල උච්චත්වයේ ගණ 1.යි කියලා හිතලා හරි එක්කෝ ඒක වෙන මොකක් හරි අගයක් අරගෙන ඊට සාපේක්ෂව අපි මොකද කරන්නේ අනිත් සියලු ලක්ෂවල උච්චත්වයේ ගන්නවා. දැන් සරල උදාහරණ නැවතෙනවා අපේ උසමනින උදාහරණය. හරි අපේ උසමනින උදාහරණයේදී එහෙනම් මොකද්ද සම්මත මට්ටම? සම්මත මට්ටම තමයි අපි මේ හිටගෙන ඉන්න පොළොව මට්ටම. ඊට සාපේක්ෂව තමයි අපි දෙතනද මම තව ළමයි දෙන්නෙක් නැත්නම් ඔන්න තව කවුරු හරි දෙන්නෙක් ඉන්නවා කියලා. හරිද? තව දෙන්නෙක් ඉන්නවා. ඒතර අපි තුන් දෙනාගේම දැන් උස මනින්න. ඒතර අපි තුන් දෙනාගේම උස මනින්න ඕනේ එකම මට්ටමකට සාපේක්ෂව නේද? අපි තුන් දෙනාගේ උස මට්ටම් තුනකට සාපේක්ෂව මැන්නොත් අපිට ඒ උසවල් තුන සංසන්දනය කරන්න පුළුවන්ද? කවුද උස කියලා අපිට එහෙම හොයන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් තුන් දෙනාගේම උස මනින්න ඕනේ එකම මට්ටමකට සාපේක්ෂව. අන්නේ කලින් තීරණය කරගත්තේ නිශ්චිත ඒ නිර්දේශිත මට්ටමට අපි කියනවා සම්මත මට්ටමක් කියලා. පැහැදිලි නේද? right. අපි එහෙනම් ලියාගමු මොකද්ද මැසේජ් එකක් ආව බලමු. ඇහෙන්නේ නැද්ද? පුතේ කාටද ඇහෙන්නේ නැත්තේ? රිද්මිට විතරද අනිත් අයටත් ඇහෙන්නේ නැද්ද? චුට්ටක් කියන්න. හරි නෑ රිද්මිට ඇහෙන්නේ නැහැ කියලා ඔව් මම දැක්කා. අනිත් අයට ඇහෙනවද? රිද්මි බලන්න මොකක් හරි වාට ඉෂුව එකක්ද? ඔව් රිද්මි අනිත් අයට ඇහෙනවද? බලන්න මොකක් හරි වාගේ පැත්තෙන් මොන හරි ප්‍රශ්නයක්ද කියලා. හරි සර් දැන් ඇහෙනවා. ඉක්මනට නැත්තම් අයින් වෙලා නැවත ක්ලාස් එකට සම්බන්ධ වෙනකොට හරියයි. ගොඩක් දුරට ඒක තමයි තියෙන එකම විසඳුම. ඔය දැන් සමහර අය මට ඔය ඉඳලා හිටලා කියනවා මේ ෆෝන් එක වැඩ කරන්නේ මොකක් හරි වෙලා මම ඉතින් කියනවා මේක පොඩ්ඩක් බැටරිය ගලවලා හයි කරලා බලන්නකො සමහරවිට හරියනවා මම මහලොකු ෆෝන් ගැන දන්නේ කෙනෙක් නෙමෙයි සාමාන්‍ය මම වුණත් හරි ෆෝන් එක මොන හරි නිකන් වැඩ කරන්නේ නැතුව හරි නිකන් ස්ට්‍රක් වෙලා හරි මොන හරි එක්ක ඔන් වෙන්නේ නැතුව හරි මොකක් හරි කෙහෙල් මලක් වුණොත් හරි මම කරන්නේ මොකද ඔක බැටරිය ගලවලා නැවත හයි කරනවා. ඒතර ගොඩක් දුරට හපව හරියනවා. ඉතින් ඒ වගේ තමයි අපිට මෙතනක් තියෙන්නේ චුට්ටක් බලන්න අහපව් ගිහිල්ලා එන්න. දැන් හරිලු. right good.
හරි මම කියන්නම් අහපොව කියන්න කියලා ඉල්ලීමක් තියෙනවා. මම නැවත කියන්නම්. රයිට්. ඒතර අපි සම්මත මට්ටම කියන්නේ මොකක්ද කියන එකනේ කතා කරලා. ඒතර සම්මත මට්ටම කියලා කියන්නේ පුතේ අපි ඒ කියන්නේ කොහේ හරි ලක්ෂවල උච්චත්වයේ මනිනවා නම් හරි ඒ ලක්ෂවල ඒ සියලු ලක්ෂවල උච්චත්වයේ මනින්න ඕනේ මොකක් හරි එක මට්ටමකට එක තිරස්තලයකට සාපේක්ෂවනේ. එක තිරස්තලයකට සාපේක්ෂව. අන්නේ අපි තීරණය කරගන්නේ තිරස්තලයට අපි කියනවා සම්මත මට්ටමක් කියලා. දැන් මම උදාහරණයකට ගත්තේ දැන් අපේ උස මනිනකොට අපි ඒ සම්මත මට්ටම විදියට ඒ තිරස්තලයේ විදියට නිර්දේශ කරගන්නේ මොකද්ද? අපි හිටගෙන ඉන්න පොළොව මට්ටම. හරිද? එතකොට දැන් අපි තුන් දෙනෙක්ගේ උස පිළිබඳව සංසන්දනයකට යනවා නම් මාත් එක්ක තව දෙන්නෙක් ඉන්නවා නම් අපි තුන් දෙනාගේම උස මනින්න ඕනේ එකම මට්ටමක ඉඳලානේ. නේද? මගේ පොළොව මට්ටමේ ඉඳලා මනිනවා. එයාගේ මෙන්න මේ හරිය ඉඳලා මනිනවා. අනිත් එක්කෙනාගේ මේ හරියද? එහෙම පුළුවන්ද? එහෙම බෑනේ. එහෙම කරන්න පුළුවන්. එහෙම කළොත් මොකද තියෙන ගැටලුව අපිට ඒ තුන සංසන්දනය කරන්න හැකියාවක් නැහැ. පැහැදිලිද? ඒ නිසා අපි මේ පොළොවේ තියෙන ලක්ෂවල උච්චත්වයේ මනිනකොට මොකක් හරි එක තලයක් එක තිරස්තලයක් පොතේ සම්මත කරගන්න අවශ්‍ය වෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? සම්මත තලයක් කියලා නැත්නම් සම්මත මට්ටමක් කියලා. right. දැන් අපි ලියමු එහෙනම් මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ලබන්නේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ලබන්නේ කිසියම් තිරස්තලයකට සාපේක්ෂවය. සියලුම ලක්ෂවල සිරස් උස ඒක වරහන් ඇතුලේ නැතුව ලිව්වත් කමක් නැහැ. සියලුම ලක්ෂවල සිරස් උස මෙම පොදු සම්මත මට්ටමට සාපේක්ෂව දක්වයි. හරි. ඒ ඇත්තේ උදාහරණ කියලා ලියන්න බිම්මැනුම් විද්‍යාවේදී මධ්‍යන්නේ මුහුදු මට්ටම මූලික සම්මත මට්ටම ලෙස සැලකේ. හරි. පැහැදිලිනේ? ඊළඟට මම එකක් පොතේ ඇරියා. එච්චර වැදගත් නැති එකක් තියෙනවා. ඒක ලියන්න ඕනේ නැහැ. හරි. ඒක තේරුමක් නැහැ ලිව්වා කියලා බොරුවට නිකන් ඔයාලගේ නෝට් පුරවන්න ඕනේ නැහනේ. ඒ නිසා අංක පොඩ්ඩක් දැන් එහෙම වෙනවා. දැන් අපි ලියන්නේ 5 වෙනි එක. හැබැයි මෙතන ඔයාලට පේන්නේ 6 වෙනි එක විදියට. එහෙනම් අපි අංක 5 දාලා 6 ලියමු. හරි? අර අක්කා නංගි පෙන්න ලක්ක දෙනවා වගේ එහෙම කතාවක් තියෙනවනේ. නංගි පෙන්න ලක්ක දෙනවා වගේ කියලා අපි 6 දිහා බලලා 5 කියලා ලියමු. එහෙනම් අංක 5 මොකද්ද? අපි ඔතන කියනවනේ දැන් වචනයක් එනවනේ මොකද්ද? අර උදාහරණය ඇතුලේ වචනයක් තිබුණා මොකද්ද? මධ්‍යන්නේ මුහුදු මට්ටම. එහෙනම් ලියන්න පුතේ මාතෘකාව නැත්තම් ඊළඟ වචනය අපේ ඊළඟ පාරිභාෂික වචනය මධ්‍යන්නේ මුහුදු මට්ටම අංක 5 එතකොට ඒක මධ්‍යන්නේ මුහුදු මට්ටම. mean sea level කියලා කියනවා ඉංග්‍රීසියෙන් කෙටියෙන් අපි MSL කියලා දානවා. mean sea level MSL.
හරි. දැන් මොකන්ද මේ මධ්‍යයන මුහුදු මට්ටම කියන්නේ? ටිකක් සංකීර්ණ කතන්දරයක්. ලේසි නෑ මේක හොයාගන්නවා කියන එක. අවුරුදු 19ක් විතර යනවා කියන මේ වැඩේ කරගන්න අපිට. හරි. මොකද කරන්න කියන්නේ? ආසන්න වශයෙන් අවුරුදු 19ක කාලයක් තිස්සේ සෑම පැයකට වරක් අවුරුදු 19ක් හැම පැයකට වරක්ම. එතකොට මිනුම් වෙනවා පොතේ 19ව කීයක්ද? හැම පැයකට වරක් කියන්නේ දවසට 24ක්, අවුරුද්දට 24 ගුණ කිරීම 365, ඒ වගේ ඒවා 19ක්. මිනුම් ඔන්න ඔය කියන ප්‍රමාණය ගන්න ඕන. 24 ගුණ කිරීම 365 ගුණ කිරීම 19. හරි? ඔන්න ඔය කියන මිනුම් ප්‍රමාණය මුහුදු මට්ටමේ උස මැනලා ඒ ටික කොහොම එකතු කරනවා. හරි, මේ මිනුම් ටික කොහොම එකතු කරලා නැවත අර ගත්ත මිනුම් ගණනින් අපි මොකද කරන්නේ? බෙදනවා. අන්න එහෙම බෙදපුවාම එන මුහුදු මට්ටමේ උසට අපි කියනවා මොකක් කියලාද? මධ්‍යයන්නේ මුහුදු මට්ටම. තේරුණා නේද? හරි. අවුරුදු 19ක් විතර කාලයක් හැම පැයකටම මුහුදු මට්ටමේ නැත්නම් මුහුදේ ජල මට්ටමේ උස මැනලා හරි ඒ එන අගේ සාමාන්‍ය අගය ගත්තාම මධ්‍යයන්නේ අගය ගත්තාම ඒකට අපි කියනවා මධ්‍යයන්නේ මුහුදු මට්ටම කියලා. පැහැදිලි නේද? රයිට්. ලියමු. ආසන්න වශයෙන් අවුරුදු 19ක කාලයක් තිස්සේ ආසන්න වශයෙන් අවුරුදු 19ක කාලයක් තිස්සේ අවුරුදු 19ක කාලයක් තිස්සේ සෑම පැයකට වරක් මුහුදු මට්ටම මැන එහි මධ්‍යයන්නය ගණනය කළ විට මධ්‍යයන්නේ මුහුදු මට්ටම ලැබේ. හරි. පැහැදිලි නේද? ඔන්න අපි 5 කතා කළේ. දැන් තමයි 6 වෙනි එකට එන්නේ. එතකොට අංක 7 6 වෙනවා. සහ ඔන්න දැන් එනවා ටිකක් වැදගත්ම පාරිභාෂික වචන ටික. නිතර අපිට පේපර්ස් වල ප්‍රශ්න වල අහුවෙන වචන ටික. රයිට්. ගන්න පිල් ලකුණ. ඉංග්‍රීසියෙන් කියන පුතේ බෙන්ච්මාර්ක් කියලා මෙහෙම ලියන්න. හරි. පිල් ලකුණ බෙන්ච්මාර්ක් කෙටියෙන් කියනවා BM කියලා. BM එකක්. බෙන්ච්මාර්ක් එකක්. හරි. දැන් අහගන්න. මෙන්න තියෙනවා පුතේ මුහුද. හරි. මේ තියෙන මුහුද. ඔන්න මුහුද තියෙනවා. මෙන්න මේ ඈත තියෙනවා ඉඩමක්. හරි. මේ ඈත තියෙනවා ඉඩමක්. දැන් අපිට මේ ඉඩමේ හරියට මේ ප්‍රදේශයේ කියලා හිතමු. මේ ප්‍රදේශයේ මට්ටම් ගැනීමක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. හරිද? එතකොට දැන් මුහුදු මට්ටමට සාපේක්ෂව තමා අදාළ සිරස් උසවල් අපි මැනීම සිද්ධ කරන්න ඒක අපි කතා කළා. හැබැයි මුහුද තියෙන්නේ 7 ගව්වක් දැන් ඈත. අපි එහෙම කියනවනේ 7 ගව්වක් ඈත තියෙනවා. එහෙනම් අපිට පුළුවන් ද මේ මැනුම් කටයුතු මේ මුහුදේ ඉඳලා මෙහාට කරගෙන එන්න? ඒක සාර්ථක දෙයක් නෙමෙයිනේ. මුහුදේ ඉඳලා ඔක කරගෙන එන්න බෑනේ. එහෙනම් මේ වැඩේ අත්හැරලා දාලා නිකන් ඉන්න. ඒ නිසා පුතේ ලංකාවේ තියෙනවනේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව කියලා එකක්. අහලා තියෙනව නේද? සර්වේ ඩිපාර්ට්මන්ට්. ඔන්න ඔය මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් සිද්ධ කරනවා මේ මුහුදු මට්ටමේ ඉඳලා පුතේ උස මැනලා අපේ ශ්‍රී ලංකා භූමියේ තැනින් තැන දාලා තියෙනවා යම් නිශ්චිත උස සහිත ස්ථාන.
හරි මෙහෙම තියෙනවා. ඔන්න මෙන්න මෙතන ඔන්න එහෙම කණුවක් හිටවලා ඒකේ ගහලා තියෙනවා බෙන්ච්මාර්ක් එකක් කියලා. BM එකක්. ඒ විදිහට මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් ලංකාවේ තැනින් තැන මොනවද පිහිටවලා තියෙන්නේ? ඔය වගේ පිල් ලකුණු පිහිටවලා තියෙනවා. ඉතින් මේ බෙන්ච්මාර්ක් නැත්තම් මේ පිල් ලකුණු ගත්තාම ඒවට යම් නිශ්චිත උසක් තියෙනවා දැන්. හරි මුහුදු මට්ටමේ ඉඳලා අච්චරක් උසින් තමයි මේක තියෙන්නේ. පැහැදිලිද? එතකොට මේක අපි හිතමුකෝ මුහුදු මට්ටමේ ඉඳලා මීටර 300ක් උසින් තියෙන එකක්. පැහැදිලිද? ඔන්න උවට අපි කියනවා මොනවා කියලාද? පිල් ලකුණු කියලා. එහෙනම් පිල් ලකුණක් කියන්නේ සම්මත තලයට සාපේක්ෂව දැන් උස දන්න ලක්ෂයක්. හරි සම්මත තලයට සාපේක්ෂව උස දන්න ලක්ෂයකට අපි කියනවා මොකක් කියලාද? පිල් ලකුණක් කියලා. එතකොට පුතේ මේ මට්ටම් ගැනීමක් අපි ආරම්භ කරන්නේ ඔන්න ඔය කියන පිල් ලකුණකින්. පැහැදිලිද? මට්ටම් ගැනීමක් ආරම්භ කරන්නේ මොකකින්ද අපි? ඔය කියන පිල් ලකුණකින් කියලා කියනවා. තේරුණා නේද? එහෙනම් පිල් ලකුණක් කියන්නේ නිශ්චිතව උස දන්න ස්ථිර ලක්ෂයක්. හරි? ඒ වගේ උස හොයලා කවුද ඔය විදියට තැනින් තැන ලකුණු කරලා තියෙන්නේ ඔය කියන BM බෙන්ච්මාර්ක් මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් ලකුණු කරලා තියෙනවා. එතකොට අපි මොකක් හරි මට්ටම් ගැනීමේ ක්‍රියාවලියක් සිද්ධ කරනවා නම් අපිට හොයාගන්න වෙනවා යහල පහල තියෙන මොකක් හරි පිල් ලකුණක් සොයාගන්න සිද්ධ වෙනවා. බෙන්ච්මාර්ක් එකක් සොයාගන්න වෙනවා. මොකද අපි මට්ටම් ගැනීමක් ආරම්භ කරන්න පුතේ ඒ විදිහේ මොකකින්ද පිල් ලකුණකින් කියලා අපි කියනවා. තේරුණා නේද? රයිට්. අපි එහෙනම් ඔන්න පිල් ලකුණ. ඒක තමයි අපි මේ කතා කරගෙන වගේ ඔන්න ඉස්සල්ලාම අපිට හම්බ වෙන වැදගත්ම වචනය. පැහැදිලි නේද? හරි. අපි එහෙනම් යමු නෝට් එකට. ඔන්න නෝට් එකේ තියෙන මොකක්ද කියලා බලමු අපි. මුහුදු මට්ටමේ සිට හෝ වෙනත් ඕනෑම නිර්දේශිත මට්ටමක සිට උච්චත්වයේ දන්නා ස්ථාවර ලක්ෂයක් පිල් ලකුණක් ලෙස හැඳින්වේ. තේරුණා නේද? මම කියපු එකම තමයි තියෙන්නේ. අර මුහුදු මට්ටම හෝ වෙන ඕනම සම්මත මට්ටමක් වෙන්න පුළුවන්. මම අපේ රටට සාපේක්ෂව අරගෙන තමයි පොතේ පැහැදිලි කිරීම කළේ. මට්ටම් ගැනීමේදී මිනුම් කටයුතු පිල් ලකුණකින් ආරම්භ කළ යුතු අතර අනෙක් ලක්ෂවල උච්චත්වය ඊට සාපේක්ෂව තමා ගණනය කිරීම කරන්නේ. එමෙන්ම මට්ටම් ගැනීම අවසන් කළ යුත්තේද පිල් ලකුණකින්. මම ඒක කිව්වේ නෑනේ. මතක තියාගන්න මට්ටම් ගැනීම බොහෝ දුරට අපි අවසන් කරනවා පිල් ලකුණකින්. ඒක පුතේ අපි ආරම්භ කරපු පිල් ලකුණ වෙන්නත් පුළුවන්. නැත්නම් වෙන කොහේ හරි දෙන තවත් පිල් ලකුණකින් වෙන්නත් පුළුවන්. එහෙම කරන්න හේතුව පුතේ අපේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේ අපි අතේ යම් දෝෂයක් සිද්ධ වෙලා තියෙනවද කියන එක තහවුරු කරගන්න අපි කියනවා ඔය කියන දේ වැදගත් වෙනවා. ඒ කියන්නේ ආරම්භ කරන්නේ පිල් ලකුණකින් වගේම අවසන් කිරීමත් පිල් ලකුණකින් සිදු කිරීම. ඊළඟට යම් රටක් සඳහා භූමි තලය මත විවිධ ස්ථානවල කඳු මුදුන් වල වගේ පිල් ලකුණු පිහිටා ඇත. මෙම ස්ථානවල ඌනිත උස්ස ඡායාරේඛා මිනිත්ත ක්‍රමය ඡායාරේඛා මිතික ක්‍රමය ෆොටෝග්‍රැමට්‍රික් සර්වේ බලන්න ඔයාලගේ ටියුට් එකේ මම අර අතෑරගෙන ආපු ටික තියෙනකොට අනිකුත් බිම්මැනීමේ ශිල්ප ක්‍රමවල තියෙන ඔය ඡායාරේඛ මිතික ක්‍රමය. ඒ කියන්නේ අපි ගුවන් යානාවල වගේ කැමරා සවි කරලා ඒ කැමරා වලින් ගන්න ඡායාරූප ප්‍රයෝගය කරගෙන කම්පියුටර් තාක්ෂණය නැත්නම් පරිගණක මෘදුකාංග ඇසුරෙන් සිදු කරන සිතියම් කරන ක්‍රමවේදයක් තමයි හඳුන්වන්නේ මොකක් කියලාද? ඡායාරේඛ මිතික ක්‍රමයක් නැත්නම් ෆොටෝග්‍රැමට්‍රි සර්වේයින් කියලා කියනවා. හරිද? ඒතර ඒ වගේ ක්‍රමයකින් තමයි මේ කියන පිල් ලකුණු සොයා ගැනීම නැත්නම් සලකුණු කිරීම කරනවා කියලා කියන්නේ. පැහැදිලි නේද? රයිට් අපි එහෙනම් ওই ටික සටහන් කරගෙන දැන් ඉමු. ලියන්න මේ විදිහට මුහුදු මට්ටමේ සිට හෝ වෙනත් ඕනෑම නිර්දේශිත මට්ටමක සිට උච්චත්වය දන්නා
උච්චත්වය දන්නා ස්ථාවර ලක්ෂයක් ස්ථාවර ලක්ෂයක් ස්ථාවර ලක්ෂයක් පිල් ලකුණක් ලෙස හැඳින්වේ පිල් ලකුණක් ලෙස හැඳින්වේ පිල් ලකුණක් ලෙස හැඳින්වේ පිල් ලකුණක් ලෙස හැඳින්වේ right පුතේ අලුත් රූලකට එමු අලුත් රූලකට මට්ටම් ගැනීමේදී මිනුම් කටයුතු පිල් ලකුණකින් ආරම්භ කළ යුතු අතර අනෙක් ලක්ෂවල උච්චත්වය ඊට සාපේක්ෂව ගණනය කරයි අනෙක් ලක්ෂවල උච්චත්වය ඊට සාපේක්ෂව ගණනය කරයි අපි ඉස්සරහට පොඩි ගණනය කිරීම වලදී ඔය කරමු හරි දැන්ට ලියා ගන්නකෝ ඊට සාපේක්ෂව ගණනය කරයි හරි එකටම ලියමු එමෙන්ම මට්ටම් ගැනීමක් අවසන් කළ යුත්තේද පිල් ලකුණකිනි මට්ටම් ගැනීමක් අවසන් කළ යුත්තේද පිල් ලකුණකිනි එමගින් මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේ නිර්වද්‍යතාව පරීක්ෂා කරගත හැක එමගින් මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේ නිර්වද්‍යතාව පරීක්ෂා කරගත හැක හරි අපි අවසානට ටිකක් ලොකු අභ්‍යාසයක් කරනකොට ඔක පරීක්ෂා කරලා බලමු හරි හරි නේද right ඊට පස්සේ අවසාන කරුණ ලියමු යම් රටක් සඳහා වෙනම රූලකින් ලියමු නේද ඒක යම් රටක් සඳහා භූමි තලය මත විවිධ ස්ථානවල වරහන් ඇතුලේ වගේ ලියා ගන්න කඳු මුදුන් වල අරහන් වහන්න පිල් ලකුණු පිහිටුවා ඇත එතන පිහිටුවා කියලා ලියන්න පිහිටුවා ඇත පිල් ලකුණු පිහිටුවා ඇත හරි පිහිටුවා ඇත මෙම ස්ථානවල උස ඌනිත උස කියලා ලියුවක් කමන්නේ ඔයාලා නිකන් ඒ ඌනිත කියන වචනේ ඒක ගැටලුවක් වගේ එනවා නිකන් උස කියලා ලියන්න. ඒත් ගැටලුවක් නෑ. හරි. උස කියලා ලියන්න. මෙම ස්ථානවල උස ඡායාරේඛා මිතික ක්‍රමය highlight කරගන්න පොතේ ඒක. ඡායාරේඛා මිතික ක්‍රමය. මගින් සොයාගනි. තේරුණා නේද? ඔන්න පිල් ලකුණු benchmark සමහර අය බංකු ලකුණු කියලාත් ඔකට කියන අර bench කියන වචනේ. හරි? bench කියන වචනේ මොකද්ද කියන්නේ? බංකු ලකුණු කියලාත් කියනවා. මම නම් එච්චර එක භාවිත කරන්නේ පිල් ලකුණු කියන වචනේ තමයි මම භාවිත කරන්නේ. නමුත් ඉතින් ඔය කොහේ හරි හම්බුනොත් කලබල වෙන්න එපා. benchmark කියන එක සිංහලට හරවලා බංකු ලකුණු කියලා කියනවා. හරිද? right. ඊළඟට දරුවනේ දැන් මෙහෙම හිතන්න. දැන් අපේ භූමිය මෙතනනේ. හරි? හැබැයි මේ ආසන්නයේ පිල් ලකුණක් නැහැ. දැන් මෙතන මම කලින් කියවන පිල් ලකුණක් දෙනවා කියලා දැන් නැහැ. හරි? ඒ ආසන්නයේ පිල් ලකුණක් නැහැ පුතේ. මෙන්න මේ හරිය තියෙනවා පිල් ලකුණක්.
හරි මේ හරිය මොකද්ද තියෙන්නේ පිල් ලකුණක් තියෙනවා. ඒක සමහර විට කිලෝමීටරයක් දෙකක් ඈතින් වෙන්න පුළුවන් පිහිටලා තියෙනවා. හරි ඒ වෙන කොහෙවත් ආසන්නේ අපේ ඉඩමට ආසන්නේ පිල් ලකුණක් නැහැ. හරි. එවැනි අවස්ථාවල පුතේ අපිට සිද්ධ වෙනවා කියනවා හරි අපේ භූමිය ආසන්නේ අපි මොකද්ද පිහිටුවා ගන්නේ TBM එකක් පිහිටුවා ගන්න ඕන. මොකද TBM එකක් කියන්නේ ටෙම්පරරි බෙන්ච්මාර්ක් එකක්. ඒ කියන්නේ తాවකාලික පින් ලකුණක් අපිට පිහිටුවා ගන්න වෙනවා. පැහැදිලි නේද? ඔන්න නැවත අහගන්න. හරි මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය සිදුවන භූමිය ආසන්නේ ස්ථානයේ ආසන්නේ පින් ලකුණක් නැත්නම් අපිට සිදු වෙනවා පුතේ తాවකාලික පින් ලකුණක් ස්ථාපිත කර ගන්න. පැහැදිලි නේද? රයිට්. අපි යනවා එහෙනම් ඊළඟ පාරිභාෂික වචනයට අංක 7 වෙන්න ඕන දැන්. අන්දාන්නම් මෙන්න තියෙනවා తాවකාලික පිල් ලකුණු ටෙම්පරරි බෙන්ච්මාර්ක් අර කෙටි යෙදුමත් ලියන්න TBM කියලා. TBM TBM right ඔකේ තියෙන එක ලියන්න කලබල වෙන්න එපා මම චුට්ටක් උඩ යට මාරු කරලා දෙන්නම් ලිව්වේ නෑ නේද කලබල වෙලා මෙහෙම ලියමු මට්ටම් ගන්නා ස්ථානය ආසන්නයේ මට්ටම් ගන්නා ස්ථානය ආසන්නයේ මට්ටම් ගන්නා ස්ථානය ආසන්නයේ පිල් ලකුණු නැති පිටදී පිල් ලකුණු නැති විටදී తాවකාලික පිල් ලකුණු භාවිත කරයි. తాවකාලික පිල් ලකුණු භාවිත කරයි. తాවකාලික පිල් ලකුණක් යනු తాවකාලික පිල් ලකුණක් යනු తాවකාලික පිල් ලකුණක් යනු සම්මත මට්ටම් තලයේ ඇති ලක්ෂයකට සාපේක්ෂව සම්මත මට්ටම් තලයේ ඇති ලක්ෂයකට සාපේක්ෂව සිරස් උස මැන සටහන් කරගන්නා සිරස් උස මැන සටහන් කරගන්නා සිරස් උස මැන සටහන් කරගන්නා තවත් එවැනි ස්ථානයකී තවත් මට්ටම් තලයක් කියන එක තමයි කියවෙන්නේ. තවත් එවැනි ස්ථානයකී මම චුට්ටක් වෙනස් කරලා දුන්නේ ඔයාලා මං කියන එක අහගෙන නේද ලිව්වේ? රයිට්. ඕකේ තියෙන එක ලිව්වත් කමක් නැහැ. ඒක දිගට තියෙනවා මම කෙටි කරලා දුන්නා. පැහැදිලිද? එතකොට తాවකාලික පිල් ලකුණක් කියලා කියන්නේ සම්මත මට්ටම් තලයේ තියෙන ලක්ෂයකට සාපේක්ෂව සිරස් උස මැනලා සටහන් කරගන්න තවත් ඒ වගේම ස්ථානයක්. ඒ කියන්නේ තවත් ඒ වගේම මට්ටම් තලයක් කියන එක තමයි කියවෙන්නේ. තේරුණා නේද? ප්‍රශ්නයක්ද? ආයෙත් කියන්න. ඔන්න මම ආයෙත් කියනවා අවසාන වාක්‍ය නේද ඕනේ. ඔන්න ආය අහගන්න తాවකාලික පිල් ලකුණක් යනු తాවකාලික පිල් ලකුණක් යනු සම්මත මට්ටම් තලයේ ඇති ලක්ෂයකට සාපේක්ෂව සම්මත මට්ටම් තලයේ ඇති ලක්ෂයකට සාපේක්ෂව සිරස් උස මැන සටහන් කරගන්න. එහෙම දන්නේ නැද කිව්වේ? හරියට මතක නැහැ. සිරස් උස මැන සටහන් කරගන්න.
තවත් එවැනි ස්ථානයකි. හරි නේද? මම කලින් කියපු විදිහ තවත් එවැනි ස්ථානයකි. හරි. ඊළඟට එනවා අර පිල් ලකුණ වගේ සමහර විට ඊටත් වඩා වැදගත් පාරිභාෂික වචනයක් ගැන කතා කරන්න ඔයාලත් එක්ක. හරි. ලියන්න පුතේ මාතෘකාව අංක 8 වෙන්න ඕන. එතකොට මේක දැක්ම හා නැත්නම් දැක්ම හෙවත් දක්නය. දැක්ම හෙවත් දක්නය. දැක්ම හෙවත් දක්නය. ඒකට සයිට් කියලා තමයි අපි කියන්නේ. දැක්ම දර්ශනය නේ පෙනුම කියන අදහස සයිට් නේ. සයිට් කියලා අපි කියන්නේ. සයිට්. හරි. දැන් අහගන්න. මෙතනින් එහාට ඔන්න ටිකක් එනවා. අපි මට්ටම් ගැනීමක් ගැන කතා කරන්න දැන් ටික ටික කිට්ටු වෙනවා පොඩි පොඩි දේවල් එක්ක. ඔන්න තියනවා පුතේ පෘථිවි පෘෂ්ඨය. මෙන්න පෘථිවි පෘෂ්ඨය. හරි. මෙන්න මෙතන අපි දැන් හිතමු තෙපාව මත මට්ටම් ගැනීමේ උපකරණය පිහිටුවා ගත්තා කියලා. හරි. තෙපාව මත මට්ටම් ගැනීමේ උපකරණය පිහිටුවාගෙන මෙතන මට්ටම් යෂ්ටිය පිහිටුවා ගන්නවා කියලා හිතන්න. හරි. ඔය තියෙන මට්ටම් යෂ්ටිය. දැන් අපි උපකරණය දැන් ඔයාලා දන්නවනේ උපකරණය කොහොමද මට්ටම් කරගන්න ඒ කාරණා දන්නවනේ. උපකරණය මට්ටම් කරලා මේ උපකරණය තුලින් බලපුවාම හරි මෙන්න මේ වගේ රේඛාවක් අපිට නිර්මාණය වෙනවා. ඒක පේන්නේ නැහැ. නමුත් මෙහෙම රේඛාවක් තියෙනවා. හරි. ඒ කියන්නේ උපකරණයේ මධ්‍ය ලක්ෂයත් හරි. මෙන්න මේ මට්ටම් ගැනීමේ උපකරණයේ ලක්ෂයත් අතර මේ විදිහට අපිට රේඛාවක් හැදෙනවා කියලා අපි කියනවා. හරි. ඔන්න ඔය රේඛාවට තමයි අපි කියන්නේ මොකක් කියලාද? දැක්ම එහෙම නැත්නම් දක්නය කියලා. හරි. එතකොට දරුවනේ ඔය දැක්ම හේවත් දක්නය කියන එකේ වර්ග තුනක් තියෙනවා. දැන් අහගන්න. එකක් අපි කියනවා පසු දැක්ම. හරි. පසු දැක්ම. අනිකට කියනවා පෙර දැක්ම. අනිකට කියනවා අතරමැදි දැක්ම. හරි. එහෙනම් දැක්මවල තුනක් තියෙනවා. මොනවද? පසු දැක්ම, පෙර දැක්ම, අතරමැදි අතරමැදි. අතර දැක්ම නෙමෙයි අතරමැදි. හරි. අතරමැදි දැක්ම. තේරුණාද? ඊට පස්සේ අපි බලමු මොකද්ද පෙර දැක්මක් පසු දැක්මක් කියන්නේ? මොකද්ද පෙර දැක්මක් කියන්නේ? මොකද්ද අතරමැදි දැක්මක් කියන්නේ කියලා. හරි. ඒ දෙක හරියට තේරුම් ගන්න අවශ්‍යයි. ඔය තමයි අර ගණන් හදද්දි වැදගත්ම කෑල්ල. හරි. මේ ටික හරියට තේරුම් ගත්තොත් අමාරු දෙයක් වෙන්නේ නැහැ. රයිට්. ඉස්සෙල්ලා පැහැදිලි කිරීම ලියලා ඉමු. එන්න නෝට් එකට ලියන්න මේ විදිහට උපකරණය තුලින් නිරීක්ෂණය කළ විට දැකිය හැකි ලක්ෂයත් උපකරණයත් යා කරන රේඛාව දැක්ම හෙවත් දක්නය ලෙස හැඳින්වේ. දැක්ම හෙවත් දක්නය ලෙස හැඳින්වේ. දැක්ම හෙවත් දක්නය ලෙස හැඳින්වේ.
ඒකටම ලියන්න මෙය තිරස් රේඛාවකේ මෙය තිරස් රේඛාවකේ මෙය තිරස් රේඛාවකේ එබැවින් එය සම්මත මට්ටම් තලයට සමාන්තර වේ. සම්මත මට්ටම් තලයට සමාන්තර වේ. සම්මත මට්ටම් තලයට සමාන්තර වේ. පැහැදිලි නේද කියන එක ඔන්න මම තව එකපාරක් කියන හොඳට පුතේ අහගන්න. එතකොට දැක්ම හේවත් දක්නය කියලා කියන්නේ අපි මේ විදියට උපකරණයේ තෙපාව මත පිහිටුවලා මට්ටම් කරලා ඒක තුලින් බලපුවාම අපිට පේනවනේ මේ මට්ටම් යෂ්ටියේ යම් ලක්ෂයක්. අන්න ඒ ලක්ෂයක් පුතේ උපකරණයේ මධ්‍ය ලක්ෂයත් යා කරන රේඛාවට අපි කියනවා මොකක් කියලාද? දැක්ම එහෙම නැත්නම් දක්නය. ඒ වගේම පුතේ මේ රේඛාව අපි කියනවා තිරස් රේඛාවක් කියලා. මොන රේඛාවක් කියලාද කියන්නේ? තිරස් රේඛාවක්. ඒ නිසා ඒ රේඛාව කාට සමාන්තරයි කියනවාද? සම්මත මට්ටම් තලයට සමාන්තරයි කියනවා. හරි. يعني මේ දෙන්නම එහෙම රේල් පීල් දෙකක් වගේ තමයි යන්නේ. කවදාකවත් එකිනෙකට මුණ ගැසීමක් සිදු නොවන රේඛා දෙකක්. හරි. පොඩි රූපයක් අඳගන්න. හරි නේද? ඊට පස්සේ රූපයට යටින් ලියමු දැක්ම හේවත් දක්නය ආකාර තුනකි. දැක්ම හේවත් දක්නය ආකාර තුනකි. හරි. දැන් අපි ලියමු ඒ ටික. මම බෝඩ් එකේ ලියන්නම් බලාගෙන ලියන්න. මේ හරිය පේනවා නේද? පළවෙනි එක පසු දැක්ම. අර ඒ ලියන එක පේනවද? කළු පාටින්ම ලියන්නද? මේ පසු දැක්මටම අපි කියනවා පුතේ පසු දර්ශන මෙනුම. හරි මොකක් කියලාද කියන්නේ? පසු දර්ශන මෙනුමක් කියලා. ඉංග්‍රීසියෙන් කියනවා මම ඒකයි බෝඩ් එකේ ඔය ටික ඔක්කොම ලියන්නේ. ඉංග්‍රීසියෙන් කියනවා බෑක් සයිඩ් එකක් කියලා. බෑක් සයිඩ්. සයිඩ් ලියන්නේ SIDST. එතකොට මේකට කෙටි යෙදුමක් වෙන ඕන මතක තියාගන්න මේවා අත්‍යවශ්‍යයි. කෙටි යෙදුම් මෙහෙම අත්‍යවශ්‍යයි. BS කියලා තමයි කියන්නේ. හැබැයි බිස්නස් ස්ටඩි නෙමෙයි බෑක් සයිඩ් කියන එක. හරි. දෙක කියනවා මොකක්ද අපි කිව්වේ? පෙර දැක්ම. හරි. මොකක්ද කියන්නේ? පෙර දැක්ම. ඒතර පෙර දැක්මටම අපිට කියන්න පුළුවන් පෙර දර්ශන මිනුම කියලාත් කියනවා. පෙර දර්ශන මිනුම. හරි පෙර දර්ශන මිනුම. ඉංග්‍රීසියෙන් කියන අපිට ඒකට foresight කියලා.
sight. එතකොට ඒකට කෙටි යෙදුම එනවා. හරි. ඒකේ කෙටි යෙදුම එනවා මොකද්ද? FS. FS කියලා තමයි කෙටි යෙදුම එන්නේ. ඊළඟට තුන්වෙනි එක අතරමැදි දැක්ම. අතරමැදි දැක්ම. ඒකට තව කියනවා එතකොට අතරමැදි දර්ශන මිනුම. අතරමැදි දර්ශන මිනුම මధుරෝ ඉන්නවනේ ළමයි. අතරමැදි දර්ශන මිනුම. ඉංග්‍රීසියෙන් කියනවා intermediate sight. intermediate sight. එහෙනම් මොකක්ද කෙටි යෙදුම් පොතේ? intermediate eye sight is IS එකක් කියලා අපි කියනවා. IS එක. ඔන්න නම් ටිකයි ඉංග්‍රීසි වචනයි කෙටි යෙදුමුයි ඔක්කොම ටික දුන්නා අඩුවක් නැති වෙයි. හරි. ලියාගත්ත නේද? පොතේ අපි ඔතනින් නතර කරමු. හරිද? දැන් මේක කතා කරන්න පටන් ගත්ත මේ ඔක්කොම එකපාර කතා කරලා ඉවර කරන්න ඕන. එහෙම හදිසියේ එහෙම කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි නැවත මුණ ගැහෙන්නේ කවද්ද? ඉරිදා නේද? අපි ඉරිදා ක්ලාස් එකේදී මේ ටික කතා කරමු. හරිද? කතා කරලා මේකට අදාළව යම් පොඩි ගණනය කිරීම් ටිකකුත් අපි ඉරිදා ක්ලාස් එකේම කරමු. හරි. මොකද දැන් මේක පටන් අරගෙන නේද ඔක ඉවර කරන්න කියලා මම හදිස්සියට කළොත් ඔයාලට තේරෙන්නේ නැති වෙයි. අපි නිමාඩු පාඩුවේ ෆ්‍රෙෂ් පෙට්ට ඉරිදා ක්ලාස් එකේ ඉරිදා නේද අපි ඊයේත් කළා අදත් කළා දවස් 3යි නේ. ඒතකොට ඉරිදා තමයි වැටෙන්නේ. ඒතකොට ඉරිදා ක්ලාස් එකේ ටයිම් එක සුපුරුදු ටයිම් එකමයි වෙනසක් නැහැ. අපි 2:00ට පටන් ගන්නවා. හරි. එහෙනම් අපි එදාට මේ ටික කතා කරමු. නැවත හොඳට බලාගෙන ඉන්න හොඳ ළමයි වගේ ක්ලාස් එකට එනකොට නැත්තම් මට දැන් ඔයාලට තේරෙනවද නැද්ද කියලා කොහොමත් විශේෂයෙන් ඉස්සර වගේ තේරුම් ගැනීම හැකියාවක් නැහැ. නමුත් ඔයාලට තේරුම් ගන්න බැරි වේවි මෙතනින් එහාට මම කරන ටික. ඔයාලා මේ ටික නැවත ක්ලාස් එකට එනකොට බලාගෙන ආවේ නැත්තම් අඩුමතර මේ වචන තුන මොනවද කියන එකවත් එහෙම නැත්තම් දැක්මක් දර්ශනයක් කියන්නේ මොකක්ද කියන එකත් ආය අමතක වෙලා තියෙනවා. එතනින් එහාට තේරුම් ගන්න බැරි වෙයි. ඒක නිසා හැමදාම කියන වගේ ඒ දවසේ උගන්වන ටික නැවත ඔයාලා හොඳින් අධ්‍යයනය කිරීමක් කරන්න බලා ගන්න. හොඳයි පුතේ අපි එහෙනම් අදට ඔන්ලයින් ක්ලාස් එකක් අපි නතර කරමු. අපි නැවත ඉරිදා මේ කොටසේ හමු වෙමු. හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන්.